මේ පින්වත් සමදනාම අද දවසේදී බොහෝම වටිනා පින්කමක් සිද්ධ කරගන්න සූදානම් වෙන අවස්ථාව ඔබගේ ජීවිතයේ ගොඩාක් වටිනා අවස්ථාවක් ඒ කියලා මම හිතනවා. විශේෂයෙන්ම තුන්ට මට යමක් මතක් කරගන්න තියෙන්නේ අපි හැම කෙනෙක්ම සසර උපදින හැම ජීවිතයකම මේ පොදු වටපිටාව වත්තම ගාමී වෙනවා. මේ සසර දුක්ඛාකටයි නැති. නමුත් හැමදාම අපි හැමෝටම මේ පොදු මනුස්ස ජීවිත මට්ටමක් නබුතු වට්ටමක් ලැබෙනවා කියලා ධර්මතාවයක් නැහැ. බුද්ධෝත්පාද කාලයක් වෙලා මිනිසෙක් වෙච්ච සුගතියක ධර්මයක් තියෙන වටපිටාවකට මේ පුරම් හිත දෙකේ දුක්ඛම සැකීම සිද්ධාන්තයන් අපිට හමු වෙනවා. ධර්මයක් නැති සත්පුරුෂ ගුණයක් නැති මනසාර භාවයක් නැති වටපිටාවක් වල උපත්යක් ලැබුවොත් ජීවිතයේ කිපඳු වේද කියන එක අනුමානයෙන් ඉපත් කරගන්න කියන එක මතක් කරනවා. ඒ වගේම සසරදී අපි ගොඩාක් දුක් විඳලා තියෙන බුදු දහම මහසේක මතක් කරලා තියෙනවා. ඒ භවයෙන් වැඩිලා ඉඳ අපිට පේන්නේ. ඒ වගේම අපි සසර ඇවිදින්න තියෙන හේතුව සසර ඉපදෙන්න තියෙන හේතුව තාම නැති කරලා නැහැ. එතකොට සසර උපන්නොත් මොනම නැතිනකද මොනම විදිහේ දුක්ඛින්ද හේතු සම්පත් අතුවද හේතු විපස්සතුව දැකීමේ කියන කාරණා සිහිපත් කළා. අතීතයේ කෙනෙක්ද අනාගතයේ කෙනෙක් ඒ දෙකත් පිටතින් දාලා අපි හැම කෙනෙකුගේම වර්තමාන ජීවිතය මොකක්ද අපිට හැමදාම අපි හැමෝම කැමතියි අපේ ජීවිතයේ සුවසම්මත බහුල සත්‍යසත්‍යට ඇතිවට පිටාරුත්‍යා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒකාන්තේ මවත පුතා අහිමි දවසක් එනවා. පුතාට මව අහිමි දවසක් එනවා. පියාට පුතා අහිමි දවසක් එනවා. පුතාට පියා අහිමි දවසක් එනවා. සහෝදරයට සහෝදරිය අහිමි දවසක් එනවා. සහෝදරයට සහෝදරිය අහිමි දවසක් එනවා. එතකොට අපි මොනතරම් එකතු වෙලා මොනතරම් සතුටින් හිටියත් අපි හැම කෙනෙක්ම කොහොමද ගැලවිලා වෙන වෙලා යන්න පුළුවන් වටපිටාවක තියෙනවා. එතකොට ඒ නිසා අපිට ජීවිතයේ කිසිම දෙයක කිසිම වටපිටාවක අපි කොච්චර සතුට වෙන්නද ස්ථිර වටපිටාවක නෙවෙයි අපි. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ අපේ ජීවිතය මේ ජීවිතේ පුරාවටම සුවසම්මත බහුලම දුක තක නැතිම ජීවිතයක් වුණා. අනිත්‍ය කියන ධර්මතාවයේ විසින්ම අපිට දුක තේරෙනවා වෙනවා. ඇයි මේ අවුරුදු 50කින් 60කින් පස්සේ මේ හැම දෙයක්ම අපිට අහිමි වෙනවා කියන එක අපිට තාමුනේ නැති වුණාට අත්දැකීමෙන් අපිට වෙනවා අපි එක්කම එකට ඉපදිලා එකට ජීවත් වෙලා අපි වගේම ආත්ම භාවයේ පවත්ලා නමුත් මේ පරිලෝකීය අපේ ඥාතිත ඉතින් ගැටකින් අපිට තියෙනවා නේද? ඉන්සයිට් මේක මුලින්ම මතක් කරන්නේ මේ බඳු සාධක සසරේ විතර වෙන්න පුළුවන් වටිනා අවස්ථාවක් අපිට ලැබිලා තියෙන මේකෙන් අපි ගොඩාක් බුද්ධිමත් වෙන්නට ඕනේ පිටම ගන්නට ඕනේ. ඉතින් මම මෙතනදී තව පොඩි කාරණාවක් මතක් කරනවා. ඒ මොතුන් ගොඩාක් බුද්ධිමත් වෙන්න ඕනේ. ගොඩාක් මොනක්ද කියන්නට ඕනේ. ගතවෙන ජීවිතයක දුකෙන් මිදෙන්න බැරි කෙනෙකුට මාසෙන් පස්සේ දුකෙන් මිදෙන්නත් හේතුකින්ම හිතන්න එපා. එයාට මේ දැන් ජීවිතයේ තියෙන ප්‍රශ්නේ ලියගන්න බැරි කෙනා දැන් කොහොමද පස්සේ කතා කරන්නේ? මෙච්චර මානසිකව ධර්මයක් ලැබිලා තියෙන මේ ජීවිතය තුළ එයාට දුක්ඛ මස්තික ගෙවා ගන්න නුවණක් ගෙවා ගන්න තරමට එන්න බැරි කෙනෙක්
මරණය පස්සේ දෙකෙන් මෙදී කියන කාරණාව කොට පවත් වෙන්න බෑ. මේ ඉතින් මෙතෙන්දී මම මතක් කළේ එතනදී බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයෙන් දුක නිදහස් වෙන ක්‍රමවේදය. මම ඔයගලන්ට පොට්නා දෙයක් අරගෙන ඉන්නවා. කියන්නේ අපිට ඍජු දැක්මක් තියෙනවා තෝරන්නේ. නිවන් දකින්න ඕන හැමදාම හොයනවා. අරකට කරනවා, මේකත් කරනවා, අරකට තහනවා. කිසිම දවසක අපිට ඍජු ප්‍රතිපත්තියක් නැහැ, ඍජු තැනක පිළිලා ඉන්න කමක් නැහැ, ඍජු දැක්මක් නැහැ. හැමදාම අපිට නිවන් මාර්ග හොයන්න වෙලා මිසක නිවන් මාර්ග යන්න වෙලා නැහැ අපි කවුරුත්. ඒකට ඒ නිවන් මාර්ග හොයන එකට නිවන් මාර්ග යන එකට අපි තුල දැක්මක් ඇති කරගන්නවා. ඒ දැක්ම විශේෂයෙන්ම අපි ඇති කරගන්නට ඕනේ අපේ ජීවිතයෙන් අපි පලා ගිහලා ඒකේදී මම මතක් කළේ ඔයගොල්ලන්ට කවුරු හරි කිව්වොත් මම හරි කිව්වොත් ඔයගොල්ලන්ට කෙටි මාර්ගයක් තියෙන නිවන් දකින්න. මෙන්න මේ ටික අහලා මෙන්න මේ ධ්‍යානෙ සමවදින්න තුන් සමහරවිට ඔයගොල්ලන්ට මේ කිසිම ආරමුණක් නැති ශුන්‍යතාවයක සම්බන්ධ ආලෝක පහළ ආත්‍යකින් වෙනවා වෙන්න පුළුවන් කියන්නේ. ඊට පස්සේ මෙන්න මේක නිවනයි කියලා කිව්වොත් ඔගොල්ලෝ නැවතෙන්නේ බෞකුළු දකින්න. ඊට පස්සේ ඒ වගේ තැනකින් නිදිලා ඔගොල්ලෝ ඉදිරියට ජීවිතේට එනකොට ඔගොල්ලෝගේ ප්‍රශ්නේ දෙහිලා කියලා බලන්න. ඒ වගේ මොහොතකට හිත සමාධි වුණා කියලා දෙමව්පියන්ගේ සහෝදරයෝ නෑදෑ දුව දරුවෝ ගෙවල් දරුවෝ ප්‍රශ්න ගැටලු වලින් තියෙන පීඩාකාරී බව දුක දෙවිදද ඒ දුකෙන් මිදෙන නුවණක් හෝ තියෙනවද? නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ දුකෙන් පලා ගිහිල්ලා ඇති කරගන්න විමුක්තියක් නෙමෙයි. දුක කියන ලෝකයේතම මූණ දීලා ඒ දුක පිළිසිඳ දැකීම තුළින් ඇතිවන අවබෝධය. දුක කියන්නේ කෙටියෙන්ට දුක කියන්නේ බොරුවක් කළා. දුකෙන් අයින් වෙන සිද්ධියක්. දුක කියන්නේ ගන්න නැති වෙන විදිහට. බාහිර දාන දුක දුක්ඛ. බාහිර කියන්නේ දුක නොගන්න විදිහ අවබෝධයක් ඇති කරගන්න මොකටද බොරුව ගැනීමේ දුක නිදින්නේ. ඒ දුක ගැන අවබෝධයක් ඇති කරගෙන දුක ඇති වෙන විදිහට තමන්ගේ ජීවිතේ හදා නොගෙන දුක් නොවිඳින සිද්ධාන්තය. දුක කියලා එකක් තියෙනවා. ඒක ඇත්තයි. ඒ දුකෙන් බේරෙන්න හදන ගමනක් නෙමෙයි. දුක කියලා එකක් දැන් අපි ලෝකේ ගොඩාක් දෙනෙකුට කරන්නේ ඔබ ඉන්නවා. මගේ අම්මා තාත්තා සහෝදරයෝ ඉන්නවා. ඒ අය දුකටපත් වෙනවා. මේ මම ජාති ජනමම දුකටපත් වෙනවා. ඒ මම දුකෙන් මිදෙන්නේ කොහොමද කියන දෙකෙන් තමයි උත්සාහය. එතකොට නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ දුක තියෙන දුකෙන් මිදෙන්න ගන්නේ. එතකොට දුක කියලා එකක් තියෙනවා. ඒකෙන් මිදෙන්න උත්සාහවත් වෙනවා. මිදෙන්නේ කියන්නේ මේ දුක කියන එක උපදින්න නැති වෙන විදිහට කටයුතු කරන්නේ කොහොමද මම? දුක කියන එක තියෙනවා තියෙන එකෙන් තමයි වෙන්නේ නෙමෙයි. දුක කියන මට්ටම උපදවා ගන්න නැතුව තාති නිරෝධ. දුකේ නොයිපදීමක් කරන්නේ කොහොමද? දුකේ නොයිපදීම සහ තියෙන දුක ජීවත් වීම කියන එක ධර්මතාවය. මොකද තේරුම් ගන්න යම් දුකක් තියෙනවා නම් අද ඔක්කොම ලාභ කරන්නේ මොකද්ද? මම ඉන්නවා මට ලෙඩ දෙන මහලුව මාරලා දුක තියෙනවා මගේ අම්මා තාත්තලා මැරෙනවා ඊවල දුවන වන්ටි මුට්ටෙන්නේ පැතුලහම දුක් විඳින්න වෙනවා මේ සාවිතාල දුකක් තියෙනවා කොහොමද මොන දුකින් ඉවත් වෙන්න පුළුවන් අන්න ඒ වගේ කෙනා මේ වගේ සමාජයකට පත්වම මම දුකින් ඉවත් වෙන්න පුළුවන් මේ වගේ හිතට හසු මේ අරමුණු හසු නොවන තැනකට ගියම දුකින් ඉවත් වෙන්න පුළුවන් එතකොට මෙතන සම්පූර්ණම මෝහය යටපත් වෙලා දුක කියලා එකක් තියෙනවා ඒ දුක කියන්නේ හවුරුයි නැති දැනකට තමයි. ඔය වගේ ධ්‍යාන තියෙනවා. ඒ දේවල් ධ්‍යානන්ට කවදාවත් කියන්නේ ලෝකුත්තර ධ්‍යාන. ඒකත් කියන්නේ ලෞකික ධ්‍යාන. දැන් රූප අරූප ප්‍රඥා ලෝකවල කර්ති උපදින්නේ ඔය විදිහට. මේ ලෝකේ තියෙනවා ලෝකේ තමයි. අපි කියමු මේ දේවල් වලින් කරදර හින්දා දුක එන හින්දා ඒවා පැහැරලා කැලේකට ගිහිල්ලා ඒවා මුකුත් අරමුණු කරන්නේ නැතුව දරුවෝ ගැන දිවල් දුරවල් කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව
කාසින මණ්ඩලයක් හරි හදාගෙන ඒකම ආවර්ජන කරනවා. උපාය තමයි කාසින මණ්ඩලයක් ගත්තේ. නැත්නම් ආලෝක සංඥාව ගත්තේ. පටවි කසිනේ ගත්තේ. මොකද ඒක මෙනෙහි කරන්න දරනවා ගෙවල් දරුවෝ ගැන හිතෙනවා. ඉන්නවා දරුවෝ ගෙවල් දරුවෝ ගැන හිතෙනවා. එලින් ගැටින් ඇති වෙලා ඒවම ඇත්ත තින්දද. ඉතින් ඒවෙන් පලා යනවා. ඒව කියනවා. ඒවෙන් දුක් විඳින්න බැරි හින්දා ඒ දුකින් මිදෙන්න ඒ දුකෙන් නිදහස් වෙන්න තම උපායක් කරනවා. මොකද්ද? කාසින වල අපි කියමු සමතකම තහන විතරක් ආවර්ජන කරනවා. දුක තියෙන දෙත්තට තම හිත යොමු කරන්න බෑ. මෙහෙම කළාම තම තුළ චිත්ත සමතයක් ඇති වෙනවා. දැන් සමාධියේ බලේ දරුවෝ ඉන්නෝ දරුවෝ කියන පැත්තට හිත යන්නේ නැහැ. ඒ පැත්ත දැනෙන්නේ නැහැ. ඒකවල මේ සමාධියේ බලේ තමන් කලුරිය කළොත් ඒකට රූපේ උපදිනවා. නමුත් මෝහයේ යටපත් වෙන දුක කියන එකක් තියෙනවා. ඒ දුකෙන් තමන් මේ පැනලා කියලා තියෙනවා. අර සමාධිය ඉවර වෙච්ච දවසට ගෙවිච්ච දවසට ආපහු මේ කියනවා කියන නිමිති ටික ආයෙත් පහළ වෙනවා. ආයෙත් පහළ වෙනවා. හරියට හිමකින් නීදුමකින් යමක් වෙහෙලා තිබුණාම ඒ හිම හෝ නීදුම අයින් වුණාම ආයෙත් ඒ වස්තු දෙනවා වගේ ආයෙත් මේ වස්තු දෙනවා. ඉතින් මම මේක මතක් කළේ ඒකයි ඔබ ගත වෙන ජීවිතයේ තුල දුක් විඳින මේ දේවල් ඇත්තම වෙලා ඉඳගෙන නමුත් తాවකාලික එක මොහොතකට හෝ සමාධියක් ඇති වුණා කියලා ඔබ ආරියයන්පත් වෙනවා කියලා හිතන්න එපා. එහෙම නැතිනම් මේ දේවල් ඔක්කොම ඇත්ත වෙලා තියෙද්දි ඔබට යම් චිත්ත ඒකාග්‍රතාවය බොහෝ කාලයකට ඇති වුණා නැත්නම් එහෙම වාසය කරන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ දුකින් නිදහස් වෙනත් දුකින් පලා යනවා. නමුත් චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ ඒකට වඩා ගොඩාක් වෙනස්. ඒ කියන්නේ හොඳට මතක තබන්න ඕනේ කියපු වචන ටික වෙනස. දුක තියෙන දුක නැති කරන්න හදන එක හා දුක නෝපදනවා කියන එක අතර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ දුක නැති කරන්න හදන දේ තුලම තියෙනවා ඒ දුකේ අඥානකම. දුක ඇති කරන හේතුව නොදන්නකම. ඒ කියන්නේ මේ මම ඉන්නවා මම ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මරනවා මගේ ජීවිතේ දුක් සහිතයි මට නින්දා පහස ගන්න උඹම මහන්ඩ වෙනවා ඒක නිසා තමයි ඉන්නේ. අවුයෙන් වැටෙන දිනේ පීඩාවෙන් ඉඳලා මගේ දුක කැදෙන්න කියන්නේ මම දුක් සහිතයි. දැන් දුක මගේ ජීවිතේ දුක ඇත්ත වෙනවා. මේ මම දුක්යි දෙකනේ. ඊට මගේ දෙමෝපිය සහෝදරයෝ ඉන්නවා දුකයි. දැන් ඕනේ අපිට මොකද්ද මේ දුකෙන් නිදහස් වෙන්න. එතකොට අඥාන ජීවන අඥාන ශරීර දුක අනික දුක නිදෙන කෙනානික ධර්මයේ විස්තරාන්තය. එතකොට මේ දුක කියන එකක් තියෙන හින්දා ඒකෙන් ඉවත් උත්සාහවත් වෙනවා. අපි දුක කියන එක නැති කෙනෙක්ව බලන්න මට දුක දැනෙන්නේ නැත්තම් දුක නැහැ. හරියට මේ නගේ කතාව. ඔයගොල්ලෝ දන්නවා නේද කැලේ ඉන්නවා මෝ වගේ අන්නේ චූටි හරි රස්සමයි ටික් ටික් කියන මෝ වගේ පැටවන්නේ මේ ඉන්නකේ පැටවන්නේ ලොකු පතක් පොඩි හරි බය ඒ පතාව අල්ලන්න කවුරු හරි දැන්නෝ අපස්සෙන් දිව්ව මෙයා දුවල ගිහින් පතුරක් අතට ඔළුව ගහගෙන ඇඟ ඔක්කොම එළියේ දැන් එයාට හිතෙන්නේ පේන්නේ නැහැ. දැන් එයාට පේන්නේ නැතිව එයාට හිතෙන්නේ එයා කාටවත් පේන්නේ නැහැ වගේ. එතකොට හරියට බලුව එහෙම අල්ලගෙන හම. මොකද එයා ගිහින් ඔළුව කරදරයක් අතට හරි පතුරක් අතට හරි හංගගත්තාම දැන් එයාට පේන්නේ නැති හින්දා එයා හිතගෙන ඉන්නවා මොකද? අනිත් ඇතර පේන්නේ නැහැ. නමුත් අනිත් අතට පේන්නේ නැහැ. ඒ වගේ අපි මේ දුකෙන් එතන වෙන්න කියලා කියනවා. අපි මොකද කරන්නේ? මේ දුක තියෙනවා මට දුක දැනෙන්නේ නැති දැනකට ගියාම දැන් දුක නෑ තමයි කියලා හිතන්නේ. මේ අපි ඔළුව හංගගෙන හින්දා මේ දෙන්නේ නැතිනම් මේ අපිට දුක නැති වෙන හින්දා නෙමෙයි. මෙතනදී මම මතක් කරනවා ඒ දුක නැති කරන්ට තමන්ට දුක දැන් අහුවෙන්නේ නැති බවකින් දුක නැති කරනවා නෙමෙයි. තමන්ට දැන් පේන්නේ නැති දැනකට දෙන්නේ. ඒක ධ්‍යානයක සමවැදුනොත් හෝ
නැත්තම් කිසිම අරමුණක් පිළිවෙන්නේ දැනකට එනකොට ඕගොල්ලන්ට දුක නෑ වගේ අර මෙමින් ඔළුව හවගත්තා වගේ ඕගොල්ලන්ට දැන් තියෙන දුක තියෙන ඕගොල්ලන්ට දැන් ඕගොල්ලෝ උපාය කරගත්ත මොහොතකට ඒ දුක අපේ නැති දැනකට ඔළුව ගන්න. ඔළුව ගහගත්ත කියන ඇඟේ වගේ මේ අනිත්‍ය දුකේ තියෙන දුක හේතු වෙනවා. ඉතින් පස්සේ ඔළුව ගත්ත ගමන් ආපහු දුක තියෙනවා. ඒ නිසා එහෙම මේ ඔළුව ගහගත්තා වගේ දුකෙන් අයිනෙච්ච තැනකින් තමන්ට දුක නොතේරෙන තැනක දුක නැහැ කියන්නේ. උදාහරණයක් ගන්න අසඤ්ඤතලයේ වගේ කරනවා. අසඤ්ඤතලයේ වගේ කියන දුක දැනෙන විදිහට කවරකටද දුක දැනෙන හිතක් නැහැ. සංඥා. ඒ පොත කියන නිමිති නෝලු ගහගත්තා වගේ දැනෙන්නේ. එයාගේ සමාධිය ඒ ධ්‍යානයේ ඒ ආරස ඉවරෙච්ච එකම ආයේ දුක පහළ වෙනවා. අර මේකට එනවා නම් මේ මොහොතක චිත්ත සමාධියකට ඇත්තටම නැහැ. එක මොහොතකට මේ කිසිවක් නොතේරෙන මට්ටමකට ආලෝක මට්ටමක ආපු පමණකින් ආගේ ධ්‍යානයේ හෝ මේ සියලු දුක අවසන් වුණා වෙයි. මෙතෙන් මම මේ ටික මතක් කරන්නේ තව කෙනෙක් හදන්න නෙමෙයි ඕගොල්ලෝ ටික හරි හැදෙන්න. සතරෙන්නේ රැවටෙන්නේ නෙමෙයි ඕනේ. මම එතන මතක් කළා ධ්‍යාන ලබනවට අකමැති නෑ ධ්‍යාන ලබනවට රැවටෙනට අකමැති මොකද ඇත්තටම ධ්‍යානයක් විමුක්තියක් ළඟා කරගෙන තියෙන මග හැරෙන නිසා මාර්ගඵල ලබනවට අකමැති නෑ මාර්ගඵල ලබනවට රැවටෙනවට අකමැති මොකද ඇත්තටම මේක තැනකට යන්නේ තියෙන මග වෙන නිසා ඉතින් මෙතනදී මම අද ගොඩක් මතක් කරනවා එක දෙයයි ස්වභාවිකවම මේ දුක කියන එක ඇත්තම වෙන්න. ඒක දුක තියෙනවා දුකෙන් මිදෙන්නේ මේ දුක මම මෙහෙම වෙච්ච මේ මම දුක් විඳිනවා කියන එකෙන් මිදෙන්නේ කොහොමද? කියන තැනට ගත්තාම මේ මම කියන්නේ නන්නේ දුක නෝපදින්නේ කොහොමද? අම්මා තාත්තා දුවා දරුවෝ කියලා මේ දුක තියෙනවා මේ දුක නැති කරනවා කියලා කියේ කොහොමද නෝපදීනේ? අනුපාද බවකට කියනවා ජාති නිරෝධ ඉපදීම නැති වෙන ජනන මනසට පරිදි දුක දුක සබාය පනින්නේ සියලු දුක නිරුද්ධ වෙනවා සියලු දුක නිරෝධයේ කොහොමද දුකේ නොපදීම වෙනසිතිය එතකොට මෙන්න මේ සිද්ධිය මම අද දවසේදී ඔයගලන්ට කියලා ධර්මයක් ඇසුරේ පැහැදිලි කරලා දෙනවා විචාර සිද්ධිය නුවණ හිතන්න පුළුවන් විදිහට කිසිම වෙලාවක අදහන්න ඕනේ නැහැ. කොරා ඉතාම වටිනා ගැඹුරුනාචල. මම ඒක දෙන්නවා. හොඳට අහගන්න. ජීවිතේ එක තැනක ස්ථාවර බවකට ගන්න. හැමදාම හොයන්න නෙමෙයි. ඊට පස්සේ හම්බ වෙච්ච දේ කරන්න. අපි කියන්නේ කියන තැනක ඒ තරම් ඔයගොල්ලෝ මොනවද කියනවා ෆ්‍රීජ් දැක්මත් වෙන වටපිටාවක් මම ඔයගොල්ලන්ට අද කියලා දෙන්න හදන්නේ මුලින් අර ටික මතක් කළේ රැවටෙන්නේ අපරාධයේ විදුත්පාත කාලයේ මානසික ජීවිත සාධාරණයේ තියෙන වටපිටාව නැතිවෙලා මම උපමාවක් කියන්නේ අපි වාහනයේදී ගියොත් අපේ වරද නිසා අනිත් වාහනයකට හැප්පිලා අනතුරක් වෙන්න පුළුවන්, නැරෙන්න පුළුවන්. අපේ වරද නිසා වාහනයකට හැප්පිලා අනතුරක් වෙන්න නැරෙන්න පුළුවන්කම තියෙන අපිට. හැබැයි අපි ගොඩාක් පරිස්සම් වෙලා අපි වැරදි කරන්නේ අපි අයිති පැත්තෙන් අපිට පුළුවන්තරම් අයින් වෙලා යනවා. ඒ තව කෙනෙකුගේ වැරද්දෙන් වාහනයක් ඇවිල්ලා එයාගේ වැරද්දෙන් ඇවිල්ලා අපේ ඇඟේ හැපුණා. ඒක නැරෙන්න වෙන්නේ අපිට. අපේ වැරද්දෙන් වුණා එයාගේ වැරද්දෙන් වුණා හැප්පුණොත් නැරෙන්න වෙන්නේ අපිට මම ඒක වෙන කාටවත් නෙවෙයි. ඒ වගේ සමහර විට ඕගොල්ලෝ මොන භාවිතා නොකරන කම නිසා හරි වැරදි තේරුම් ගන්න උත්සාහවත් නොවන කම නිසා මේ බුද්ධ උත්පාද කාලය හැරෙන්න පුළුවන්. ඕගොල්ලෝ ගොඩාක් පරීක්ෂාකාරී වැරදි කරන්නේ. නමුත් හොඳට මතක තබාගන්න. අනිත් අය නිසා හෝ තමයි මට අපිට තේරෙන්නේ නැහැ අපි දන්නේ
අනිත් කෙනා අපිට මෙහෙම කියලා දෙනවා. ඒ හින්දා අපි මේක කරනවා. අනිත් කෙනාට වරදින්න බෑ කියන එක වගේ දැනකින් කියන්න එපා. අනිත් කෙනෙකුට වැරදීමකින් හෝ අපිට වැරදුනොත් අපිට වැරදීමෙන් අපිට වැරදුනා. අපි සතරට යනවා. එහෙනම් තව කෙනෙකුගෙන් ගන්නකොට හෝ අපි යමක් බලනකොට හොඳට එන්නේ කරන්නේ කියන කාරණාව මතක කරගන්න සූත්‍රය ටිකක් විස්තර කරලා දෙන්නම්. බුද්ධ දේශනාව එකම ගත්තාම ඇත්තටම ඍජු දර්ශනයක්. ඒ පස්සේ කොහේන්ද මේ ඇවිල්ලා බලන්නේ කියලා වෙනකට පුළුවන් දර්ශනයක්. ඉතින් මේ දර්ශනය පිටකේ තුල තියෙන එක මතු කරගන්නේ නැති කමයි තියෙන්නේ. ඉතින් මේ ටික තේරුම් ගත්තොත් අපිට මේ නිවන් දකිනවා කියන ප්‍රතිපදාව විතරක් අමාරු නෑ. අපි ඉස්සෙල්ලා එකතු වෙලා සාකච්ඡා සූත්‍රය දේශනාවනේ අපි කතා කළා. මේ ප්‍රශ්නේ ඉන්න ගන්න බලන්න. හැමදාම නිවන් මාර්ග හොයන්න තියෙන එකවත් නතර කරගමු කොහොමද? නේද? ඒකට හොඳට අහන්න. මම පිළිගොත මාර්ගනාගේ සමාහිත මේ ටික මට මතකයි. මතකින් ඔයගලන්ට කිව්වොත් ඔයගලන් සමහර හිතෙන්න පුළුවන්. ආමුදුරන්ගේ දහසක් වෙනවනේ නේද? ආමුදුරන්ට තේරෙන්නේ නැහැ නේද? නමුත් පිළිගොත මාර්ගනාගේ පිළිගොතේ කියන ටික මගේ අදහසක් නෙමෙයි. අපි එකතු වෙලා කතා කරමු. එකතු වෙලා සාකච්ඡා කරමු මේ ප්‍රශ්නේ දිහාට. ඒ වුණත් මොකද කතා කරන්න පුළුවන්. මේ සූත්‍රයෙන් කතා කරන සූත්‍රය කියන්නේ සංයුක්ත නිකායේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම සංයුක්ත නිකායේ ද්විතීය භාගයේ දෙවෙනි කොටසේ නිදාන වාක්‍යය. නිදාන වාක්‍යයේ තියෙන අභිසංය සංයුක්තය කියලා. මේ අභිසංය සංයුක්තයේ තියෙනවා ලෝක සූත්‍රය කියලා ලෝක සූත්‍රම් කියලා. ලෝක මේ සූත්‍රය නම් ලෝක සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර චේතනාරාම වැඩිලා කරන දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම ලෝකස්ස වික්‍රේ සමුදයන්ට අත්ංගමන්ත දේශාන තංසනාත සාතුක මනස්කරෝත පාදසාමි. මහණනි නුඹලට බුදුසමන්නේ මහණනි නුඹලට ලෝක සමුදය ලෝක සමුදය කියන්නේ ඇතිවීම කියන එක. මහණේ නුඹල ලෝකයේ ඇතිවීම අත්ංගමංච අත්ංගමෙන් කියන්නේ නැතිවීම. අත්ංගමංච දේශාන මහණේ නුඹලට ලෝකයේ ඇති වෙන හැටි ලෝකයේ නැති වෙන හැටි හොඳට බලන්න. සියලු ලෝකෙක නිවත් වීම නෙවෙයි. තියෙන දුකකින් නිවත් වීම නෙවෙයි. ලෝකයක් ඇති වෙන්නේ කොහොමද? ලෝකයක් ඇති නොවෙන්නේ කොහොමද? දුකක් ඇති වෙන්නේ කොහොමද? දුකක් ඇති නොවෙන්නේ කොහොමද? කියන ප්‍රශ්නයක් තියෙනවා. මහණෙනි ඔබලට ලෝකයේ ඇති වෙන හැටි හා ලෝකයේ නැති වෙන හැටි දේශනා කරනවා. ඔතන හොඳට බලන්න. කියන ලෝකයෙන් ඉවත් වීම සහ ලෝකයෙන් නැති වෙන හැටි. ඒක තමයි විකලා ගන්න තමයි. ලෝකයේ ඇතිවීම හා නැතිවීම. අපි දැනට අපි මත්තන්ට ගමු. අපි ලෝකයේ කියලා කියන්නේ. මොකද? ස්වභාවික වෙන්න. සැබෑවට. මේ අය ඔබට මේ මම කියලා කෙනෙක් පක්කේනවා නේද? මට ඇහැ කන දිව නාසය ශරීරයේ තියෙන ආත්පය තියෙන ඉඳගෙන හිටගෙන ඉඳගෙන ඇවිදින්න පුළුවන්. උගන්ට යනවා කනවා එනවා මට දරුවෝ ඉන්නවා ගෙවල් තියෙනවා අම්මලා පිටලා ඉන්නවා ගෙදර කාර්යයක් තියෙනවා එනවා ගෙදර එහෙම මේ මට්ටමේ කෙනෙකුට දැන් මේ ජීවිතේ සිටියේ නේද? උඹ නිරෝධ කියන්නේ මනෝමය විකාරයන්ට එහෙම සිද්ධාන්තයක්. සිද්ධිය. ඒ වගේම සාසත්‍ය පුතුලු ඉන්නවා වස්නා කියන දේවල් තියෙනවා මිනිස්සු ඉන්නවා ඕස්ට්‍රේලියාව අමරිකාව ලංකාව මේ වගේ රටවල් තියෙනවා ලෝකෙ. තියෙනවා මේ විදිහට දැනෙන මේ මනුස්සාවල ප්‍රතිකරණ නේද? එහෙමනේ ලෝකෙ අපි ලෝකෙ කියන්නේ නේද? ඔබ සංකල්පයක් හෝ ලෝකෙ කියලා කිසිලක් හෝ දෙන්නේ. මේක තමයි ඇත්තටම මේ අපි ඔබත් මම ජීවිතේ සිද්ධියටයි දුක කියන්නේ.
දුවදා වෙනවා ගෙවල් දොර නාටි ටැක්සි නැද්දි තමෝන තිබුණා ඒ දෙවිලුත් ඒ අයත් ඉන්නවා කියන තැනක තියෙන ලෝකෙ ගැනමයි කියන්නේ. එතකොට මේ ලෝකෙ හැබැයි අපි හිතනවා හරිම දක්ෂ විදියට බුදුදහමෙන් කියනවා. ඒකයි මේ ලෝකයේ ඇතිවීම සහ නැතිවීම කියලා මෙතන තාපත්‍රික චතුරාර්ය සත්‍ය තවනම ලෝකයේ කියන කිව්වේ දුක්ඛ සත්‍ය තවනම කස්මින් ලෝකෝ මාතිතිත දුක්ඛ ලෝකෝ ප්‍රතිතිත ලෝකේ පොදු පිළිවෙලදී දුක්ඛ පත. එයි අපේ ලෝකේ ඔබේ ලෝකේ හැම වෙලාවෙම ජාති ජනන වර්ණයෙන් ගෙතිලා මේ විප්‍රයෝග දුක්ඛයෙන් යුක්තයි අපේ සංපයෝගයෙන් යුක්තයි හිතන බලාපොරොත්තු කැමති නැතිවීමෙන් යුක්තයි ඥාති වේසන භෝග වේසන ඥාති නැතිවීම නිසා භෝග නැතිවීම නිසා ඇති වෙන්න පුළුවන් නින්දා අපහාස මේ වගේ නොයේ විදිහේ දුක් දුන්නස් කම්කටොළු බලාපොරොත්තු කියන මේ සිද්ධාන්ත රාශියකින් පිරලා තියෙන බුදුමගේ ලෝකය. ඒ හින්දා ওই ලෝකයේ තුල නිවිච්ච බවක් හැම වෙලාවෙම මේ ලෝකයේ අය ඉන්නේ යමක අවශ්‍යතාවයකින් හැම වෙලාවෙම නිවීම හොයන්නේ හැම වෙලාවෙම සතුටින් ඉන්නේ තා එක දිගට නිකල වේග පුළුවන් අමාරු ඒ විදියට අමාරු වෙනකොට ඒකෙන් ඉඳන් හිට ගන්නවා ඊට පස්සේ ඉඳ ගන්නවා එයි ඉදිරියුනේ නිලියම කොහොම මාරු කරලා දුකෙන් නොදී දුකට පිළියම් කර තමයි මේ ජීවිත අපි පවත්වන්නේ. එතකොට අපිට ඒක තේරෙන්නේ නැහැ ඔක කියනවා යම් කිසි කෙනෙකුට අතපය හතරම උඩ වෙලා එක දිගට ඉඳගේ ජීවිතේ කොච්චර දුකේ කියලා තේරෙන්නේ දැකලා ඉන්නේ කවුරු හරි කරලා ගන්නකොට එක පැත්තක් මොන රාත් වෙනවා ඇඟේ ඉන්න බෑ කියලා ගන්නකොට කවුරු කරලා දැන් මේ උඹට මට කය හයියෙන් මේ දුක වහගෙන යට කරගෙන ඉඳගෙන අපි හදාගන්නේ මේක තමයි ලෝකෙ කියන්නේ. ඔය ලෝකෙටම තමයි බුදුරජාණන් දුක කියලා කිව්වේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ඇතිවෙන හැටි අපි මෙන්න මේ ටික දැන් පරිශ්‍රණයක් මේක පරිශ්‍රණයක් කතමුච්ච දික්කේ ලෝක සමුදය මහන්නේ ලෝකේ ඇතිවීම මොකක්ද ලෝකේ ඇතිවීම නැතිවීම දේශනා කරන්න කිව්වා සත්‍යදේශනා කළා දැන් අහන බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න මහන්නේ කතමුච්ච දික්කේ ලෝක සමුදය මහන්නේ ලෝකයාගේ ඇතිවීම මොකක්ද මේ අඳන වැළපෙන ඔබේ මාගේ ලෝකය කියන්නේ ඒ ලෝකයේ ඔබට මට ඇති වුණේ කොහොමද? අපි බලමු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කෝංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥානං තේන සාගති පස්සෝ පස්සපච්ච වේදනා වේදනාපච්ච තණ්හා තණ්හාපච්ච උපාදාන උපාදානපච්ච භව භවපච්ච ජාති ජාතිපච්ච ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපාය සම්භවಂತಿ අයං මුචිතේ ලෝකත සම්පේ ඔමේක ජීවිතේ රැකගෙන දෙන්න ඇහැත් එකට එකතු වෙච්ච උදවුන චක්කු විඥානේ උපදැනගෙන සිට පහළ වෙනවා. ඒ තුන්දෙනාගේ එකතු වෙච්ච චක්කු සම්පස්සේ කියනවා. ඉස්පර්ශ නිසා ආරම්භ විදිහ හඳුනන්න පුළුවන් බව පහ ලැබුණා. ඒ විදිහ හඳුනන දෙයට සම්මහව එකතු කරනවා. උපාදානයේ එකතු වුණා භවයේ හැදෙනවා. ඒ භවය නිසා ඉපදීම වෙනවා. ඉපදීම උනහම ජාති බරම්බ. ඉපදීම කියන්නේ තමන් ඉපදීම. ලෝක ඉපදීම. අපි දැන් ඒක කරන්නේ එතකොට ලෝකේ හැදෙන හැටි පින්නේ ඔය ටික. ඊට පස්සේ සෝතංච පච්ච සද්දේච ගානංච පරමමාත්‍යික වෙනවා කියන්නේ සූත්‍රයෙන් ගානංච පච්ච ගන්ධේච ජීවහම් පටිච්ච රසේච කායම් පටිච්ච පොට්ටබ්බේච මනංච පටිච්ච ධම්මේච උපපජ්ජති මනෝ විඥාන
सोतन के पास के साथ एक ऊपर भी दो तो ना चिन्ह साथ के पास पच्चा वेदना वेदना पच्चा ताना बच्चों को बदन पच्चा भाव बच्चे क्या आयतन आयारंभयाम इस परिचय में साथ वेदनावान एक्टिव कोट ये वाक्य ताना पादान एक्टिव नाम भावी एक्टिव जाति एक्टिव मेरे मेहमानी लोके एक्टिवने केलं पेනවා. හිතට ආගෙන ප්‍රවේශණයකට ආගෙන ඊට පස්සේ ආයතන 6ටම ආධ්‍යාත්මික ආයතන 6ට ආයතන 6 කියනකොට ඇහැට රූප කනට ශබ්ද නාසයට ගන්ධ දිවට රස කායට පොට්ටබ්බ සිතට ධර්ම වමන ගැටුම් නිසා ඊට අනුරූප විඥානයේ හැම ආයතනයකම පහළ වෙනකොට චක්ක සම්පත, සෝත සම්පත, කාම සම්පත කියන ස්පර්ශ ධර්මයන් උපදිනකොට චක්ක සම්පත, ජා සෝත සම්පත, ජා කාම සම්පත, ජා ජීව සම්පේවා කියලා වේදනා එනකොට රූප සංහා, ශබ්ද සංහා, ගන්ධ සංහා, රස සංහා කියන සංහාවන් ඇති වෙනකොට පෙනෙන රූපය කෙරෙහි ඇහෙන ශබ්දයේ කෙරෙහි දැනෙන ගන්ධයේ කෙරෙහි උපාදාන කියලා කියන්නේ බලවත් චන්දරාගයේ ඇති වෙනකොට බලවත් කැමැත්ත ඇති වෙනකොට කාම උපාදානයේ සත්‍ය පුද්ගලික හේතනකොට දික්ඛ උපාදානයේ ආත්මයක් පෙනෙන්නේ තව කෙනෙකුට සත්‍ය ඇහෙන්නේ කියලා කියනකොට අත්වාද උපාදානයේ මේ දික්ඛ උපාදානයේ සත්‍ය කියලා හිතන අත්වාද උපාදානයේ කියන මේ උපාදාන එකක් එක නිසා ඔන්න භවයේ ලෝකේ හැදෙන හැටි කියලා කියනවා ඊට පස්සේ කර්තමෝති වික්‍රේ ලෝකස අත්තංගම අන්තට බලන්න මෙතන වටින්නේ ඒ ලෝකේ අත්තංගම නැති කිරීම මොකක්ද ලෝකේ නැති වෙන්නේ නැති කරන හැටි කොහොමද කියනවා ඊට පස්සේ මෙතෙන් දෙන්නවා චක් ඉස්සර වගේ චක්කු පරිච්ඡ රූපේච උපදිත චක්කු විඥාන චක්කු විඥාන පුරතින සංගති පස්සේ තුන්දරයි ප්‍රතිස්පර්ශය පසපච්චය වේදනා ස්පර්ශ ආරම්භ වෙනවා වේදනා පච්චය තණ්හා ඒ වේදනාව නිසා දුක්ඛ තණ්හා වෙනවා තණ්හා ඇති වෙලා තියෙනවා තස්සය තණ්හාය අශේෂ විලාස නිරෝධා ඒ තුන් ආකාර තණ්හාවගේ ඒ තණ්හාවගේ වේදනා පච්චය තණ්හා ඒ තණ්හාව ශේෂයන්කොත් ඉතුරු නොකොට නැති කිරීමේ තණ්හා නිරෝධ උපාදාන නිරෝධ තණ්හා නිරෝධ උපාදාන නිරෝධ තණ්හාවගේ නැති කිරීම උපාදානෙ නැති වෙනවා ඊට පස්සේ උපාදාන නිරෝධ භව නිරෝධ උපාදාන නැති කිරීම භව නැති වෙනවා භව නිරෝධ ජාති නිරෝධ භව නැති කිරීම ප්‍රතිම නැති වෙනවා ජාති නිරෝධ ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමනස පාරිසං නිරෝධයි एवं तस् केवलस दुःख खंडस एवं तस् केवलस दुःख खंडस निरोधो होती अयं विक्तवे लोकस्य निरोध महानिमित्ते सियलु दुःखे निरोधे वेन निर्विकार लोक निरोधे කියලා දැන් අපිට මොනින් බැලුවොත් මුදලට මේ සූත්‍රයේදී සිහිය ඇතුව මොනතුව පරිශ්‍රණය කළොත් අපිට ඔබට තේරෙන්නේ මෙන්න මෙහෙම සිද්ධියක් හැම තැනකදීම රූප කාමසබ්ද නාසය ගන්ධ කියන මේ ආයතන ටිකට බාහිර ආරම්භ ගැටල විඥාන ඉදිරිය ස්පර්ශ නිසා වේදනාව ඇති වෙද්දී ඒකෙන් ලෝකේ පහළ තිබුණේ නැහැ චක්කුම් පරිච්ඡ රූපේ කියන ලෝකේ පහළ තිබුණේ නැහැ සෝතම් පරිච්ඡ සම්පේච්ඡ උපදී සෝත විඥාන තින සංගති පස්සපච්ච වේදනා කියන ලෝකේ විදිහට බලමු ලෝකේ ඉතින් පහළ තිබුණේ නැහැ මොකද ඒකට අපි හම්බ වෙනවා ඒ වේදනාව ආරම්භය තණ්හාව නිසා උපාදානය නිසා භවය නිසා ජාති ඉපදීම තමන්ගේ ඉපදීම වස්තුන්ගේ ඉපදීම කියන පුද්ගලික විතරක් නෙමෙයි ජාති දුක්ඛ ජරා දුක්ඛ කියනකොට ඉපදීම කියන තැනදී අතමතක අගේ පරිශන සිත්‍රේ නැති බුදුරජාණන් දේශනා කරන්නේ මහණෙනි මම බෝධිසත්ව කාලේ මට හිතුණා
ජරා මරණයට පත් වෙන්නේ ඉඳගෙන මම ජරා මරණයට පත් වෙන දෙයක් හොයනවා නම් ඒක මට සුදුසු නෑ. මම මහලු බවට මරණයට පත් වෙන්නේ. එහෙම ඉඳගෙන මොනවද මම හොයන්නේ ජරා මරණ. මොනවද ජරා මරණ කියලා හිතනවා. දෙහිඳල දරුවෝ ස්වාම පුරුෂයෝ ඥාතින් හිතේකින් රාම් රීති මුතු නැනි එළුව කුකුල හෝරෝ මාලිකා මේ වගේ දේවල් මොකද ජරා මරණ. ජරා මරණය ධර්මයේ එනිකාරක කියන්නේ ජරා මරණ ධර්මයේ හොයන එක. ජාත්‍යරා මරණ දෙහිකාරක කියන්නේ ජාත්‍යරා මරණ ධර්මයේ හොයන එක සුදුසු නෑ. අනේ සූත්‍රයේ කියනවා ජරා මරණ ධර්මය කියන්නේ ජාත්‍යරා මරණ ධර්මය කියන්නේ සමාන විතරක් නෙමෙයි. මේ දේවල් වල ජරා මරණ දුක නිවන් දෙන්න පුළුවන් සිද්ධාන්ත කියන්නේ. එතකොට බහුපක්ෂ ආජාති කියලා කියන්නේ මේ ලෝකේ ඉපදෙන. ඒ උපන්නේ ලෝකේ. භවයෙන්ද ජාති කියලා කියන්නේ ඒ ලෝකේ ඉපදෙන. ලෝකේ හටගත්තා. ලෝකේ හටගත්ත නිසා ජරා මරණ ශෝක පරිදේවයන් ගියුත්තයි. ඊට පස්සේ හොඳට බලන්න වෙනද භවයෙන් වෙනද විදියට ඇහැට රූප ගැටෙන චක්කු විඥානයේ උපන්න තුන්දෙනාගේ එකතු ස්පර්ශ විචාරවල විදිනවා. ඊටමන්නේ තණ්හාව ඇතිව ඒ තණ්හාව ඉතුරු නොකොට නැතිකොළ උපදානයේ නැති වෙනවා. උපදානයේ නැතිවම භවය නැති වෙනවා. භවය නැතිවම ජාති නැහැ. ජාති නැතිවම ජරා මරණ දුක නැති ලෝක නිරෝධය කියනවා. හොඳට බලන්න තණ්හාව ඇති වෙලා ලෝකේ හදාගන්න පැත්තට තණ්හාව නැතුව ලෝක නිරෝධ වෙන පැත්තට මුල් වුණ ආයතන ටික. නමුත් ආයතන ටිකේ දැනෙන්නේ නැහැ මේ ඇහැ රූප චක්කු විඥානය කියන ටිකේ ලෝකේ මනෝල තිබුණා. නෑ. එහෙනම් අපි පෙර ජීවිතයක ඉඳලා මේ දුක් ලෝකේ අරගෙන ආව බව පිළිගන්න තියෙනවද කියන්නේ? දැන් අපිට උදාහරණයක් මේක හිතේ නැත්තම් අපි මේ උපන්න හින්දා දුක කියලා මෙහෙම දුක්ඛහගත උපන්නාදි දැන් දුක් විඳින්න විතරයි කියන තැනකින් අපි හිතන්නේ නේද? නමුත් අපි දුක්ඛහගත උපන්න බව මේ ආයතන ටිකේ මුලින් තිබිලා තියෙනවා. මොකද මම කියේකයි මේක මගේ පෞද්ගලික අදහසක් නෙමෙයි. මේ සූත්‍රය අපි මොකද ගවේෂණය කරමු, පරිශ්‍රණය කරමු. පෙර ජීවිතයක ඉඳලා මමවත් මගේ අම්මා තාත්තලාව දුවදගෝ තාවුවෝ මේ දෙන්නේ නැහැ. දැන් ලෝකෙදී මම මේ ශරීරේ මම හැටියට පෙනෙන්නේ නේද? මේ මගේ අම්මා තාත්තා දුවදගෝ කියලා පෙනෙන එක නම් තිබුණේ. ඔය ඔබට පෙනෙන ලෝකය මේ මේ මගේ දරුවෝ නැත්තම් මම බණ කියනවා. දැන් ලෝකෙට මේ මම බණ කියනවා මේ අනිදාකට බලනවා. කියන මේ සිද්ධිය උපත් වශයෙන් ගෙනාවේ නැහැ කියන්නේ. පෙර ජීවිතයේ මමව බණහන් ඕගොල්ලෝ ආවේ නැහැ කියන්නේ. කියන හොඳ කදින නිදර්ශනක් සාක්ෂියක් මොකද? ඇහැ රූප චක්කු විඥාන කියන ටික මත ලෝකෙ දෙන්නලා තිබුණේ. එහෙම ලෝකයේ දෙන්න එතන ලෝකෙ දෙන්නලා තිබුණා නම් තණ්හාව නැති කිරීමේ ලෝක නිරෝධයක් පනවන්න බෑ. නේ? තේරුණා? ඇහැ රූප චක්කු විඥාන උන කියනවා. ඒකට තණ්හාව පනවන්නේ ඇති වුණාම ලෝකය ඇති වෙනවා. ඊට පස්සේ දැන් ඇහැ රූප චක්කු විඥානයක් තියෙනවා. ඒ ඇතිවෙච්ච තණ්හාව නැති කළොත් උපාදානය නැති වෙනවා. දැන් මෙතන කිව්වොත් ඒ ඇහැ රූපෙත් නැති කරන්න කිව්වද? ඇහැ රූපෙත් නැති වෙනවා කිව්වද? නෑ. ඒ ඇහැ කෙරෙහි රූපේ කෙරෙහි චක්කු විඥානය කෙරෙහි චක්කු සංපස්සේ කෙරෙහි චක්කු සංපස්යෙන් පොත වේදනාව කෙරෙහි චන්දරාග ප්‍රහාණයක් කළොත් තණ්හාව නැති කළොත් උපාදානයේ මම මේ ලෝකේ නෑ. මොකද මම ඔබට මේ ලෝකේ අතුරුදහන් වෙනවා කියලා කියනවා. එතකොට ඔබ මම අද දවසේ හිතාගෙන ඉන්නේ ලෝකේ කියන එක තියෙන්නේ මේ ආයතන ටික අපි උපත් වශයෙන් අරගෙන සිද්ධිය තුලම යටි මේ කාලකන්ණි බැලත් අරගෙන ආවි කියලා මට හිතෙනවා. ඒ හින්දා ඉපත්මත් හිතෙන ජීවිත ඉන්නකම අපි මේක විදිහට වෙනවනේ කියන තැනදී. නමුත් එහෙම කාලකන්ණි අවශ්‍ය නැති අතරමඟදී මේ ජීවිතේ මේ බාර කාලකන්නිකම අරගත්තු සිද්ධියක්
තියෙන හින්දා බුද්ධිමත් කෙනෙකුට මේ කාලකන්ණි බව නැත්නම් මේ බර ජීවිතේ බැහැර කරලා ලෝකෙ නිදහස් වෙලා දුක නිදහස් වෙලා ඉන්න පුළුවන් දර්ශනය දෙන්නට දෙන්නද ඒක පහළොනේ. මේක හොඳට බලන්න මේ පරිශ්‍රණය මේ චතුරාර්ය සත්‍ය දෙන්නකොට ජාති දුක්ඛ ජරා දුක්ඛ කියලා දෙන්නකොටම අපි ඔක්කොම කරන වරදක් කරන ජාති දුක්ඛ කියනවා ආයතන ටික පහළ වෙච්ච ගන්න බලන්න. නමුත් ඒ ආයතන ටික ඒ ජාති උපන්නේ කොහොමද තණ්හාව නිසා තණ්හාව මොකද වේදනාව නිසා කියන්නේ මේ සිද්ධි නැදෙන්නේ. ජාතිය දෙන්නන්නේ බුදුදහම වහන්සේ මේ ආයතන ටික පහළ වෙච්ච තැනට නෙවෙයි. ආයතන ටිකට කෙලෙස් ටික එකතු වෙච්ච තැනදී. අපිට මතක තබන්න මේක ගැඹුරු සිද්ධි දර්ශනය. මේ දෙලභාවයෙන් මම ඒක මෙතන නතර නොවි ජීවිතේ කොහොමද කියලා දෙන්න. කියලා දුන්නොත් ඇත්තට මේක තේරුම් ගන්න පුළුවන් වුණොත් ඔයගලන්ට සැදැ මාසනම ඔයගලන්ට ඒකාන්තයෙන් නෝනක් වෙනවා ඒකාන්තයෙන් මේ ලෝකෙ මිදෙන්න පුළුවන්මයි. ලෝකෙ නිරුද්ධ කරන්න පුළුවන්. එදාට ලෝකයේ තියෙද්දි ලෝකයෙන් පුරා යනවා නෙමෙයි පලා යන්නයි ලෝකයේ දෙකම නූපදෙන්න. ලෝකයේ තියෙද්දි පලා යනවා කියන සිද්ධාන්තයෙන් පලා යන්නත් තියෙනවා පලා යන ලෝකෙත් තියෙනවා. එදාට ලෝකයෙන් අයින් වෙලා తాවකාලික දැහැන් වල සම්බන්ධ කරන මේ ලෝකයේ හම්බ වෙන ශේෂ්ත්‍රය තුළම ලෝකේ නොපදින විදිහට තියෙනවා පවත්න්න පුළුවන් සිද්ධියක් තියෙනවා. මේ ඔක්කොම තියෙදි తాවකාලිකව කිසි දෙයක් හසු වෙන තැනකටපත් වෙන්නේ නෙමෙයි. මේ ආයතන ටිකේ ලෝකයේ නැති විදිහට ජීවත් වෙලා ලෝකෝත්තර වෙන දර්ශනයක් නෙමෙයි. ලෝකෙ නිතර යනවා කියලා කියන්නේ ලෝකේ නැති විශේෂය. දැන් ඔයගලන්ට මේ සිද්ධිය ගැලවිද මේ සිද්ධිය පැහැදිලි වෙනවානේ. පුරාණ කර්මය නිසා විද්‍යාසං කරන නිසා විඥානාන්ත සලතන පස්ස වේදනාගේ ධර්මතාව ටික අපි උත්පත්ති වශයෙන් අරගෙන ආවා. ඒක අපි පිළිගන්න ඕනේ. විඥානාන්ත සලතන පස්ස වේදනා කියන මේ ස්කන්ධ ටිකේ ලෝකේ පනවලා තිබිලා තියෙනවද? දුක්ඛ සත්‍ය පනවලා තිබිලා තියෙනවද? නෑ. මොකද ඒක අපිට සාක්ෂියක් වශයෙන් හෙළිුනේ මේ ආයතන ටිකට තණ්හා උපාදාන කියන ගති එකතු වුනහම භවයේ හැදිලා ඒ නිසා ජනකයේ කියලා දැන මනසට දැනුවා කියන එක ඒ ආයතනයෙන් දැනීම කරලා ඒ ආයතනයන්ට සියලු ආකාර නිර්වශේෂයෙන් තණ්හාව විතුරුනකොට නැති කළොත් උපාදානය නැහැ එහෙම භවය නැහැ එහෙම ඉපදීම ලෝකෙ ඉපදීම නැහැ එහෙම ජනම දුක නැහැ කියලා දැනුවහම ආයතන ටික තියෙද්දි ඒ ආයතන ටිකට කෙලෙස් එකතු කරලා උපාදාන වෙනවා භවය හදාගෙන ලෝකේ උපන්තවාගෙන දුක් විඳින කමක් එතකොට ඒ ආයතන ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් නැති කළාම භවය කියලා දුක නොඉපදින ජනම දුක නිදහස් වෙන හැටි කියන සිද්ධිය දෙන්නුවහම අපිට සහේතුක සාධාරණ සිද්ධාන්තයක් අපිට හමු වෙනවා කොහොමද මේ ආයතන ටිකේ අපිට ලෝකේ නිදහස් වෙච්ච සිද්ධියක්වත් කියන්නේ ලෝකේ දුක් විඳින සිද්ධියක් මේ ලෝකයක්වත් ලෝක විරෝධයක්වත් ආයතන ටිකෙන් දැනෙන්නේ නැහැ කියන එක. ලෝකයේ තියෙන තැනින් නිදහස් වීම ලෝකයේ ඇතිවෙච්ච සිද්ධිය නතර කිරීම ලෝක නිරෝධය මිසක වෙන දෙයක් නෙමෙයි නිසා. නේද? දැන් ඒක පැහැදිලිනේ. එතකොට ඒකෙන් ඔබට මට සහේතුකවම ඒක උත්තරයක් හම්බ වෙනවා. මොකක්ද? ජාති දුක්ඛ, ජරා දුක්ඛ කියන ටික විඥානාත්ම සලකන පස්සේ වෙනවා කියලා උත්පත්ති වශයෙන් ආපු ආයතන ටිකද දුක වශයෙන් දාන්න බැහැ කියන සිද්ධියට උනන්ද? මොකද ඇත්තටම එතන ඒ ස්කන්ධ ටික දුක වුණා නම් ජරා මරණ සහිත වුණාම රහතන් වහන්සේ නමක්වත් අජරා මරණ ඉන්නේ නැහැ. ඇයි ජීවිතේ තියෙන තරම් ඒ ආයතන ටික බලනවා ආයතන ටික තියෙන තරම් ලෝකේ උනාන
රහත්තුම කායයෙන් ටික පරිහරණය කරන්න වෙනවා රහත්තුම ලෝකෙ නිදෙන්න පුළුවන් වෙයිද? එහෙනම් ලෝකෙ නිදෙන්න වෙන්නේ රහතන් වහන්සේට කවද්ද? ඒකම පානදවසේ. ආයතන ටික පරිහරණය කරන සෝපදිසිත නිබ්බාන ලෝක නිරෝධය රහතන් වහන්සේට පරවන්න බෑ. ආයතන ටික තියෙන තැන ලෝකෙ දැනෙනවා. දුක දැනෙනවා. නේද? නමුත් අපි අද දවසේදී හැම කෙනෙක්ම හිතාගෙන ඉන්නේ ආයතන ටික තියෙන තැන ලෝකෙ කියලා. ආයතන ටික තියෙන තැන දුක කියලා. නේද? ඒක හරි. වෙන සිද්ධියක් අපි දැන් ඒක පැහැදිලි වෙන ආයතන ටිකට කෙලෙස් ටික ඇතිවීමෙන් ලෝකේ හදාගත්ත කියන සිද්ධිය. දැන් ඒක අපේ ජීවිතේ අපි බලමු. මෙන්න මේ ටික ඔයගොල්ලෝ පරෙන් නැතුව මම කියන මේ ටිකේ විශ්වාසය තමයි ඒකාන්තේ සිදු අදහසක් ගන්න මම හැමදාම හොයන්නේ නෙමෙයි. මේ කියපු ටික ඉගෙනගෙන ප්‍රායෝගිකව කරන්න ටික. ඔයගලන්ට ඒකාන්තේ ආර්ය දර්ශනයක් පහළ නොවුණු දෙවරක් නැතුව මතන්න අපි කවුරුත් පුද්ගලෝ කෙරේ අදහස් තියාගන්න ඕනේ. පුද්ගල උපස්සේ යන්න ඕනේ. යම් ධර්මයක් හෝ යම් කෙනෙක් අනුව ගිහිල්ලා අපේ ජීවිතේට පෙනෙන මානෙ කහණයක් පෙනෙන මානෙ සැකසීලක් ලැබුණේ නැත්තම් බොරුවට යන්න ඕනේ නැහැ. ඒක කිසි වෙලාවක පුද්ගලයන් දෙහිමට එන්න එපා. අපිට අපි සමාජාත්මක ප්‍රතිපදාන අතුරුකලී දානදී තිකමක් කළා නම් කලේ අපිට සිද්ධ කරගන්න ඒ වගේම අපිට විමුක්තිය සිද්ධ කරගන්න. අපිට විමුක්තිය ලැබෙන්නේ නැත්තම් කොච්චර ඇහුවත් එකදම එක්සයිස් මැෂින් එකට දුවන කෙනෙක් වගේ අපි හිත ඉන්න හැබැයි ලෝකයේ හැමදාම එකම විදිහට ස්පර්ශ කරන්න දෙනවා. ඒ ලෝකෙ නිදහස් වෙන බව, ඒ ලෝකෙ බොරු වෙන බව, ඒ ලෝකෙ මිදෙන ගතියක් තමයි දෙන්නේ නැත්තම්. තවදුරට හිතේ කියලා යම් නියම ධර්මයක් නම් නියම දර්ශනයක් නම් ඒකේ තියෙනවා අකාලික ගුණය. කාලේ වගේ වගේ පන්දලේ ගුණයක් තියෙනවා. අනිත් අර ගොඩාක් ඇතින්දල වහිනවනම් අඩුම ගානේ අක්කුම කොටන අකුරු ගහන විදුලිසල වදින කතිවත් තේරෙන්නේ නැහැ. ඉතින් ඔය කියන නිලිම කෑත කරෝ තියෙනවා ජීවිතේට අනුමානට කැමනිමිත්තක් හරිදෙන්නේ නැතෝ. නෑ මේ කිකේම නැතු මේ හොඳට මේ කියලා ටිකේ පිටවන්නේ. මෙන්න මේකයි බුදුදහම පෙන්නන්නේ මේ කාරණාවේදී. අපි ඒක දුක්මාවක් කරනවා. චක්කුම් පරිදෙවති. ඇහැ කියනකොට ඔබේ මගේ මේ ඇහැ මම චුට්ටක ප්‍රතිපදේ බොරුවක් නේ සැදෑම කියන්නේ යන්නේ. අපි මේ උපමාව ටීවී එකක් බලන්න ගියොත් ඔබේ මගේ ඇසිඩ් විදිහට වීදුරු ස්ක්‍රීන් එකක් මත පතිත වෙච්ච වර්ණසටහනක් හම්බ වෙයි. රූපයක් හම්බ වෙයි. වර්ණසටහන ළඟට රූපයක් හම්බ වෙයි. දැන් ඔබ හොඳට හිත තබන්න මම එක ඒ රූපයේ ඇතුලේ අපිට පෙනෙන රූපය ඇති කන්නා ඇති සියලු අංගපසංග ඇති රූපයක් අපිට පෙනෙනවා. නමුත් ඒ රූපය සත්‍යකෝ පුද්ගලයකෝ ජීවි ආත්මීය ධර්මතාවකින් යුක්ත රූපයක් අභ්‍යන්තරේ. ටීවී එකේ වෙන රූපයක් නෙමෙයි කියන්නේ. ඔයගලන්ට ඇස් කන්නාස දිව ශරීරය ඇති සියලු අංගපසංග පනවන්න පුළුවන්. ඕගලන්ට පනවන්න පුළුවන් රූපයක් වෙනවා. චිත්‍රයක් අඳින්න පුළුවන්. නේද? ඒ දික්කේ කැඩපු චිත්‍රය හා සමාන රූපයක් ටීවී එකේ පෙනේ. ටීවී එකේ පෙනෙන රූපය හා සමාන චිත්‍රයක් පෙනේ. ඒ රූපෙ තුල සත්‍යකෝ පුද්ගලිකෝ කෙනෙක් නොවුණු රූපයක් හම්බුනේ කියන එක තේරෙන්නේ. ඔබේ ඇහත් එබඳු රූපයකට ගැටුණු නිසා චක්කු විඥානය උපදිනවා. රූපයක් දැනගන්න පුළුවන් හිත උපදිනවා. ඒ තුන්දෙනා එකතු වෙලා චක්කු සම්පස්සේ කියනවා. දැන් ස්පර්ශයට හේතු වෙන්නේ සත්‍ය පුද්ගල නොවන ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු ඇහැකු සත්‍ය පුද්ගල නොවන ඒකත් ප්‍රත්‍යයෙන් හැදුණු රූපෙක.
ඒ දෙන්න ගැටුම නිසා අනාත්ම රූප විතර ගැටීම නිසා වෙන රූප දැක්ක සත්‍ය පුද්ගලෙක් නැහැ. එතකොට ඒ වතුම ආහාරපත්තෙන් කර්මපත්තෙන් හැදුනේ චක්කු ප්‍රසාදය. ඒ ආයතන හේතු නාම රූප කියන සිද්ධාන්තය මම හදලා නෙමෙයි මගේ ඇහැනේ නාම රූපපත්‍ය සලආයතන කියන සිද්ධිතේ නාම ධර්ම සම්මිශ්‍ර භාවයේ යුක්ත වෙච්ච නිසා හැදුනේ. මේ නැහැ මම නෙමෙයි මගේ නැහැ හේතුපත්‍ය නාම රූප දෙකයි ඇති. ඒ බඳු ඇහැකට ඒ බඳු ප්‍රසාදයකට මහ භූතයන්ගේ උපාදාය රූපයක් මහ භූතයන්ගේ උපාදාය රූපයක් වර්ණ සටහන ඒත් ප්‍රත්‍යයෙන් හැදුණු ගැටුනේ ඇහැ සත්‍ය පුද්ගල නොවන රූපය සත්‍ය පුද්ගල නොවන රූප දෙකක් අනාත්ම රූප දෙකක් ගැටුණු කම නිසා උපකාරසිත එහෙනම් ඒ සිත හේතු ප්‍රත්‍යයයි ඇහැ රූපයයි දෙකයි ඒ සිත ඉදීමට හේතු අනාත්ම නිසා ඒ සිත අනාත්ම ඒ තුන්දෙනාගේ එකතු ස්පර්ශය. මේ ස්පර්ශය කියන නාම ධාතුන්ට හේතු වෙලා තියෙන හේතු තුනම. ඇහැ රූපයේ හිත අනාත්ම සිද්ධිය කියනවා. ඒ ස්පර්ශය නිසා යම් වේදනාවක් තිබෙනම් පුද්ගලික දකින සත්‍යයක් දකිනට ඇති වෙන වේදනාවක් නෙවෙයි චක්කු සංපස්සජ වේදනා. ඇස් පහස නිසා ඇහැට මේ රූපය ඇහැ රූපයේ තියෙන සංකේත විතර ඇහැට රූප දෙකම සිත උපන්නා මේ ස්පර්ශයෙන් යුක්ත වේදනාව පහළ වුණා. දැන් මේ වේදනාව රූපයක් වෙන මාත්‍රේ වේදනාව. ඔබව මමවත් කවදාවත් ඇහැගෙන රූපේ ගැන ඇහැගෙන ඇහැට පෙනෙන රූපේ ගැන ඒ දෙන්නා නිසා සිත් උපදින ගැන ඒ නිසා ස්පර්ශ වෙලා වේදනා සංඥා පහළ වෙනකොට ඉතන වෙන්නේ ඔබ නලනේ. ඒ තුල අන්තර්ගතයේ අනාත්ම බව පෙන්වලා නැහැ. පෙන්වන කෙනෙක් ඉඳලා නැසාස්ත්‍ර වහන්සේ නමක් ඇසුරු කළා නැහැ. ඒ නිසා ඔය එහෙම යමක් පෙනෙන සිද්ධියේදී අවිද්‍යාව ඇසුරු වෙනවා. අවිද්‍යාව නිසා අපි මොකද කරන්නේ? අර ටීවී එකේ පෙනෙන රූපේ හරි ලස්සනයි කියන කතියෙන් ඒ දිහා බලන්න. එහෙම නැත්නම් ඒ රූපය සත්‍යයේ කියන කතිය උපාදාන කියලා කියන්නේ සත් රූපං අත්තු සම්පත. ඒ රූපේ සත්‍ය පුද්ගලික හැටියට අපි හිතන. දැන් පෙනෙන රූපේ ඇස්තිලිට ආපු රූපේ චක්කු පරිච රූපේ චක්කුඥා කියන සංගති පස්සෝ කියපු දැන්ට යනකම් පස්සපච්ච වේදනා කියන දැනගෙන අනාත්ම රූප ස්පර්ශකාරයි. ඒ වේදනාව ආරම්භය තණ්හා වශයෙන් දිට්ඨි වශයෙන් හිත හසුරනවා අපි. ඒ කියන්නේ මේ පේන සිද්ධියට හරි ලස්සනයි කියලා ප්‍රඥාව කියන්නේ ලස්සනයි කියන හැඟීම ලැබුවොත් ඇති වෙන දෙයට. එහෙම නැත්නම් මේක කෙනෙක් පුද්ගලික සත්‍යය කියන හැඟීම ලැබුවොත් ඇති. කෙනෙක් තණ්හාව පාදාන වෙච්ච ගමන් අපි උඩු හැදෙන මොකද්ද භවය කියලා කියන්නේ? පෙනෙනදී හොඳයි පෙනෙනදී කෙනෙක් පුද්ගලික කියන ගතිය ඇති. දැන් තමන්ට භවයේ හැදෙනාම තමන්ට මෙහෙම වුණාම භවයේ ඇති කලියෝකේ කියන්නේ දැන් මට ටීවී එකේ තියෙන රූපෙට ටීවී එකේ දිහා බලාගෙන ඉන්න ඔබ හිතනවා හිතෙන කෙනෙක් කියලා. ඔබ හිතන්නේ කෙනෙක් කියන අදහසින් බලන්න. ඔබ බලන්නම ඒකට කෙනෙක් කියලා හිතුවා හොඳයි ලස්සනයි කියලා හිතුවා. හොඳයි ලස්සනයි කියන ටික කෙනෙක් කියන ටික ඔබ හිතපැත්තේ නියෝජනය වෙච්ච සිද්ධාන්තයක්. රූපායතනයේ පෙනෙන දේ නිර්මාණය වුණේ ඇහැපැත්තේ පෙනෙන දේට තණ්හා පාදනකට එකතු කළාම දැන් ඔබට කියන කාරණ භාවය හදනවා. දැන් මේ මොකද කියලා දන්නවද? ඔබට පෙනෙනවා ටීවී එක පැත්තේ කෙනෙක් වගේ. ඔබට පෙනෙනවා ටීවී එකේ ඉන්න සත්‍ය පුද්ගලෙක් වගේ. යම් තැනක ජාතිය නැතු ජරාමක දුක වෙනවද? ජාතිය නැතු ජරාමක දුක වෙනවද? ටීවී එකේ ඉන්න සත්‍යෝ මැරිලා ටීවී එකේ පෙනෙන පිටත වල ඉන්න සත්‍යෝ මැරිලා උගලන් දුක ඇවිල්ලා තියෙනවද නැත්නම්? එතකොට ඒ සත්‍යෝ ලෙඩ වෙලා
මැරිලා අසාධාරණ කම් වෙලා දුක ඇවිල්ලා තියෙනවද නැද්ද? ජාතියක් නැති වෙන ජරාමරණ. එහෙනම් ඉපදීමක් වෙලා තියෙනනේ කාගේ ඉපදීමද? ඒ සම්පේත සත්‍යන සම්මිතන් සත් ඒ සත්‍යයන්ගේ සත්‍යනිකායන් ඉපදීම කොහොමද පිළිවෙල කියන්නේ නැද්ද? ඒ සත්‍ය විදෙච්ච හින්දා නැති නිකායේ ඔයගොල්ලෝ දුකේ නේ. හොඳයි ජීවිතයේ ඔයගොල්ලෝ දෙකෙන් සත්‍යය කොහේඳන් එන්නේ ප්‍රතිසන්දි වශයෙන්. ඔයගොල්ලෝ ටීවී එකේ පෙන්නලා ජරාමරණ දුක් විඳින සත්‍යය පෙර ජීවිතේ මොනවද කියලා ඉන්නේ? ඒ මහාන දුරුද? අරදුරුද? ටීවී එකේ ඔයගොල්ලෝ සත්‍ය පෙන්නනවනේ. ඒ සත්‍ය මනුස්සයෙක් කොහොමද එන්නේ? ආනන්දකුද නෑ. ඕගොල්ලෝ දන්නවනම් පිළිගෙන සිද්ධියේ කෙලස් ටිකක් එකතු කරලා සත්පුද්ගල බව හදාගන්නයි පරිහරණය කරන්නේ කියලා දකින්නකොට ඕගොල්ලෝ දන්නවා පිළිගෙන දෙයට කෙලස් ටික නිර්මාණයේදී එකතු වෙන නිර්මාණයට සිද්ධියක් කියලා දකින්නකොට ඕගොල්ලෝ දන්නවා පොළොව ඉඳලා ආවොත් කොහාටද යන්නේ කෙනෙක් නෙමෙයි කියලා නේද? ඒකනවා ඒ වගේම මේ සිද්ධියේ ඕගොල්ලෝ විරෝධනේ කියන්නේ ඇහත් රුපියල් දෙක ගැටෙනකොට මේ ඇක්ටිවිටි ආවේ ටීවී එකේ වගේ සත්පුද්ගල නොවන මහ භූත ඇතුළතම පවතින වර්ණ සටහන ජීවිතමාත්‍ය. ඒකනකට චක්කු විඥානෙ උපදිනකොට ඒ ස්පර්ශයෙන් මේ වේදනා විඳිනකොට අපි මේ පිළිගෙන දේ දිහා බලාගෙන මෙයා හොඳයි මෙයා අහවල් කෙනා කියලා හිතුවාම දැන් අපිම ඇති කරගත්ත තණ්හා උපාදාන කියන කෙලෙස් කර්ම ටිකට විපාකයයි. මට වෙනවද මේ රූප ටිකක් වගේ. ඔබට වෙනවා මේ ලෝකයේ තියෙන දේට ඔබ කෙලෙස් ටිකක් එකතු කළාම ආපහු අනිත් පැත්තට බලනකොට ඔබේ සිතේ අත්දැකීමේ බලන්න දෙන්නේ. ඔබගේ උපමා ඔබ යම් මාර්ගයක් ගෙවාගෙන ඉස්සරහට ගිහිල්ලා ආපහු ගන්නොත් ඔබගේ උපමාර්ගය ඔබට බලන්න දෙන්නේ. ඔබ ගාවට ආවේ ඇහැ රූප චක්කු විඥානයේ ගැටිලා විපාක ඒ ස්පර්ශ වේදනාවක් ලැබිලා වේදනාවට තණ්හා වශයෙන් දෘෂ්ටි වශයෙන් හිතලා අත්දැකීමක් නා ඒ අත්දැකීමෙන් ඔබ අනිත් පැත්තට හැරෙනකොට ඔබට පේන්න තියෙන්නේ ඔබේ ගති ටික සමගමයි රූපේ පැත්ත. එතකොට දැන් ඔබට පේනවා ජීවිත පැත්ත කෙනෙක් වගේ මේ පේන දෙයට සත්පුද්ගල භාවයකින් හිතලා අනිත් පැත්ත හැරෙනකොට මේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා ඔබට පේනවා නේද? දැන් ටීවී එකේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියනකොට දැන් ඔබට වෙනවා සත්‍ය පුද්ගලෙක් කියලා. ඔබ මේ සිද්ධිය ලෝකයේ ඇතුළත සිද්ධිය දන්නේ නැතිව මේ සත්‍යය කොහින්ද එන්නේ ඇද්ද කියලා ඔබ අහයි. මේ සත්‍යය කොහටද යන්නේ කියලා ඔබ අහයි. යම් වෙලාවක ඔබ දැක්කොත් වේදනා පච්චේ තණ්හා පච්චේ උපාදාන පච්චේ භවපච්චේ ඥාන. වේදනාවට තණ්හා උපාදාන වශයෙන් හැසිරුණු එකයි මේ හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා දැනෙන්න හේතුව. ඒ භවයේ මෙහෙම මත්තම උපදින්න මෙහෙම පිළිමක් උපදින්න හේතුව කියලා ඔබ දැක්කොත් ඔබ කීයටවත් සත්‍ය බෝලහරි ඉඳන් එන්නේ නැති කොහටද කියලා හිතනවා. හිතන්නේ. ඔබ දන්නවා මේ දුක්ඛ අඥාන කියලා කියන්නේ මෙන්න මෙහෙම දුකක් විඳිනවා නම් අද සත්‍ය දුක්ඛ භාවයේ හදාගන්න. අනේ මේ දුක ස්කන්ධ ටිකට කෙලස් ටිකක් තබල අපි හදාගත්ත ලෝකයක් නේද කියලා දන්නේ. දුක්ඛ අඥාන දුක්ඛ සමුදය අඥාන වෙනකොට දුක ආත්ම වෙනවා. මේ ඇත්තට මම ඉන්නවා තව සත්‍යය ඉන්නවා වෙනවා. ආත්ම නාමදිතික හදට වෙනවා. මේ ආත්මවත් මම කොහේ ඉන්නේද කොහාට යන්නේද කොහොමද ඉන්නේද කියලා දුක්ඛේ ස්පර්ශ කරනවා. මම කියන එක තේරෙනවද බලන්න මේක ඇත්තටම වටිනා ගැඹුරු සිද්ධියක්. මේ සිද්ධිය අවබෝධ නොවී තිබෙන මේ සිද්ධියේ පින්නේ ටීවී එක දැක්කේ ඔබට සත්‍ය පුදුලෙන් පෙනෙන සිද්ධිය. ලෝකෙ කියලා කිව්වේ. ඒක බුදුහාමුදුරුවෝ කියනවා. පෙනෙන දෙයට ඇස් උපයක් කියලා චක්කු විඥානය උපන්න ස්පර්ශ වේදනා වෙනවා. ඒකට තණ්හා උපාදාන නොවුනොත් සත්‍ය පුදුලෙන් කියන හැඟීම තමයි උපදින්නේ රූපෙට.
එහෙම ටීවී එකේ පැත්තේ සත්‍ය පුදුල පේන ඇත්ත වෙනවා. ඒ වගේ ඔබට නම් වෙලාවක තණ්හාව නැති වුණොත් මේ රූප පැත්තේ සත්‍ය පුදුල පේන එක වෙනුවට මේ රූප වල ඇත්ත දෙන්න ගන්නවා. දැන් ඔයගොල්ලන්ගෙන් අහුවොත් ලෝකෙ මොකක්ද කියලා ඔයගොල්ලන්ට දෙන්නේ කියන්නේ මේ මම ඉන්නවා මේ අම්මලා තාත්තලා දේවල් දරුවෝ ඉන්නවා. හරි. ඔය කියන්නේ ඔබට තේරෙන හැටිනේ. ඔබට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පංච උපාදානස්කන්ධ ලෝකයකට බලන්න. පංච උපාදානස්කන්ධ ලෝකයේ කෙනාට මට මේ ලෝකෙ හැටි මට මේ මම ඉන්නවා තව කට්ටිය බණ කියනවා කියලා පේනවා මට මෙහෙම පෙන්නකම ඇතිවෙච්ච හැටි. එතකොට මට මෙහෙම පිළිච්චකම ඇතිවෙච්ච හේතුව තියෙන්නේ මන් තුල. මෙහෙ කෙනෙක් ඉන්නවා බාහිර කෙනෙක් ඉන්නවා බාහිර මම ඉන්නවා කියන සිද්ධිය බාහිර කෙනෙක් ඉන්නවා මම ඉන්නවා කියලා කෙනෙක්ව කියන සිද්ධිය දෙකක්. ඒක දැන් අපිට ටීවී එකේ ඇතුලේ සත්‍යයක් ඉන්නවමයි කියලා හිතනවා නම් ඒක ටීවී එකේ සත්‍යයක් ඉන්නවා කියලා අපිට පේනවා කියලා කිව්වොත් ওই දෙකේ වෙනසක් තියෙනවද නැද්ද? ටීවී එකේ රූපය ඇතුලේ සත්‍යයක් ඉන්නවමයි කියලා කෙනෙක් හිතනවා. ඒක ටීවී එකේ තියෙන රූපේ සත්‍යයක් දෙකට මට පේනවා කියලා ගත්තොත් ওই දෙකෙන් හරියට කොහොමද කියන්නේ? ටීවී එකේ පෙනෙන රූපය ඇතුලේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා නැත්නම් සත්‍යයක් හැටියට තව පුද්ගලෙක් හැටියට අපි 10 දෙනෙකුට 10 දෙනාට පේනවානේ. අපි 10 දෙනාට පේනවා නම් අපි යම් වෙලාවක නෑ ඒ ස්ක්‍රීන් එක ඇතුලේ සත්‍යයක්මයි ඉන්නේ කියලා ගත්තොත් හරියද? ස්ක්‍රීන් එක ඇතුලේ සත්‍යයක්මයි ඉන්නේ කියලා ගත්තොත් අපිට වෙනවා ඒ සතන් කොහෙන්ද එන්නේ මොනතැනක මොන විදිහට ඉපදිලා හිටපු කෙනෙක්ට දන්නේ. එයා නැරලා කොහොමද දන්නේ කියලා විදිහට තියෙනවානේ. නමුත් ඒ රූපය මට සත්‍යයක් හැටියට පෙනෙනවා කියලා දැක්කොත් බලන්න විචිකිච්ඡාවක ඉඳ තියෙනවද කියලා. ඒ සත්‍යය එහෙම නැරලා උපදීද කොහෙන්ද එන්නේ කියලා. සක්කාය දිට්ඨිය තිබුණු විචිකිච්ඡාවක ඉඳ තියෙන්නේ. ඒ කියන්නේ ඒ රූපේ සත්‍යය කියලා දැක්කොත් රූපං අත්ථෝ සම්පස්ස ඒ රූපේ සත්‍යය කියලා දැක්කොත් නම් මොකද බලන්න ටීවී එක ඇතුලේ ඉන්න රූපේ සත්‍යය කියලා රූපං අත්ථෝ සම්පස්ස ඒගොල්ලෝ දැක්කොත් ඒ රූපේ සත්‍යය හැටියට සක්කාය දිට්ඨිය නිදෙන්නද සක්කාය දිට්ඨිය දැක්කොත් විචිකිච්ඡාව නිදෙන්නද එහෙම ඉන්න සතා කොහෙ ඉඳද්ද ඔය ඉඳලා කොහොම එන්නද කියන අතට දුවනවම එහෙනම් මේ සතා මරණය පස්සේ කොහාට යයිද කියන එක නවත්තන්න බෑ. යම් වෙලාවක ඔබට තේරෙනවා ඒ රූපේ සත්‍ය පුදුලි කෙනෙක් මට පේනවා කියලා. දැක්කොත් ඔබ මේ රූපේ සත්‍ය දෙක අරගෙන තියෙනවා. රූපං අත්ථෝ සම්පස්සති නෑ. රූපේ සත්‍ය දෙක අරගෙන නැහැ. රූපේ සත්‍ය දෙක දකින නිත්‍ය දිට්ඨිය කියලා මට. ඒ කියන්නේ මට මෙහෙම දෙනවා විපල්ලාපය කියලා දාන්න. ආත්මයෙන් විපල්ලාපය. එතකොට මම රූපේ ආත්ම වශයෙන් අරගෙන නැති නිසා මට නෑ මොකද විචිකිච්ඡාව. ඒ රූපේ සත්‍ය කොහේ ඉඳන් එන්නට පහළ යන්නද කියලා. සක්කාය දිට්ඨිය තියනවද නැද්ද කියන එක තේරුම් ගන්න හොඳම දේ තමයි ඒ ආරම්භයේ විචිකිච්ඡාව පිළ තියෙනවද නැද්ද කියලා බලන්න. මම කියන එක තේරෙනවා. දැන් ඕගලන්ට පේනවා මේ රූපේ සත්‍යයක් හැටියට නම් ඕගලන්ට තත්බල බලගත්ත හැකි සක්කාය දිට්ඨිය විතරම කියලා. එහෙනම් මේ සත්‍යය කොහෙන්ද මේ සත්‍යය කොහෙන්ද එන්නද කොහොමද යයිද කියලා හිතුව හිතා ගන්න පුළුවන්. සැකේ කියන්නට. නමුත් යම් වෙලාවක ඔබට තේරෙනවා මොකක්ද මේ රූපය සත්‍ය හැටියට මට පේන්නේ. එතකොට තමන්ට නම් පේන්නේ එන සත්‍ය කොහෙන්ද එන්නේ කොහොමද යන්නේ කියන එකට හිතන්නේ. ඉතින් මේ මුස්තාකම් දවසේ ඇත්තටම ගැඹුරයි.
ටෙම්පරරි කියන්නේ අපිට සරලයි ජීසි මගහැරලා යන්න පුළුවන් ඕවක්වත් තුන්නේ මෙන්න මේ සමාධි සම්බන්ධ ඔක්කොම නිදුනා කියලා. නමුත් ඒක මේ තරම් අරමුණක අවිද්‍යාවකින් හැංගිලා තියෙද්දි අර වගේ මොහොතකට සමවැදී මොහොතකින් ආශ්‍රයක්ෂය වෙනවනම් ඉස්සලාම ඉදින් ආලාර කාලම උද්දකරම් දුක්තෝ කියලා. ඒගොල්ලෝ ගැඹුරු චිත්ත සමාධි වලටපත් වෙලා සතරෙන් මිදුන්නේ අවිද්‍යාව ඉඳලා ගන්න බැහැ. ඉතින් මොකද මතක් කරන්නේ මේ ධර්මතාවයේ තේරුම් ගන්න දික්ක සම්පන්න වෙන්න කියන එකම එක ඉලයි කියනවා. චතුරාර්ය ලෝකයේ ඇතිවීමක් නැතිවීමක් දුක ඇතිවීමක් නැතිවීමක් දැකලා. ඒක හොඳට ඕගොල්ලෝ මේක පස්සේ මේ පරිශ්‍රණය කරන්නේ ආයතන ටිකට කෙලෙස් එකතු වෙනකොට මේ ලෝකයේ ඇති වෙනවා. ඔන්න දුක මේ ලෝකේ ඇති උනේ මේ ලෝකයක් තියෙනවා නෙමෙයි තියෙන ලෝකෙට කරන හොයන්න යන්න එපා. මේ ලෝකයක් තියෙනවා කියන සිද්ධාන්තෙ පිළිම ඔබට ඇති උනේ ස්කන්ධ ටිකට පිළිම ඇහෙන ආයතන ටිකට තණ්හාව එකතු කිරීම. මේකයි දුකට හේතු තණ්හාව. මේ දුකට හේතු තණ්හාව. මේ පිළිම ආයතන ටිකට තණ්හාව උපාදාන කියන කෙලෙස් ටික ඇතිකොළොත් මේ විදිහට පිළිම සමවලංගු වෙනවා. මේ විදිහට මම කියන තව සත්‍යය කියන පුද්ගලය කියන වටිනාකමට ඔබට දෙන බව වලංගු වෙනවා කියලා දකින්න. ඔබ තුල ලෝකයේ උපදින හානැති වෙන හැටි දකින්න. ඒ කියන්නේ ඇත්තටම ඔබට මිනිස්සෙක් කියලා පෙනෙන හින්දානේ ඔබ මිනිස්සෙක් එක්ක ගනුදෙනු කරන්නේ. ඔබට වටිනවා කියලා පෙනෙන හින්දා මේක ගන්නෙ නේද? අපි හිතේ කියින් කරන්නේ අපිට පෙනෙන විදිහට. ඔබේ පෙනීම වෙනස් වෙනවා. ඔබේ දර්ශනය වෙනස් වෙනවා. කකුලට පාරේ යනකොට කකුල ගලක මුලක හැපුණොත් නියපොත්ත පැටල වේ දැක්කනවා. හැබැයි කකුලට වැදුණු ඒ නියපොත්ත කැරෙන්න වැදුණු බාහිර වස්තු කල්කැටයක් හරි කෝටක ඇල්ලක් හරි වුණාම මේක පස්සේ පුද්ගලයෙක් ඔබ නොදකින නිසා ඔබ ඒකට ගහන්න යන්නේ නැහැ. මොකද ඔබට එහෙම පේන්නේ නැහැ. නමුත් මේ සවිඥානික වස්තුවක තියෙන ඒ බඳුම යථාර්ථය. මේ පටිඝාතයේ පටිඝාතයට වැදුණු වැදෙන තැන ඔබට සත්‍යපුද්ගල භාවයට පෙනෙන නිසා ඔබ මට ගැහුවා නේද කියලා තමයි. යම් වෙලාවක ඒ පටිඝයේ මේ පටිඝයේ සමානයි කියලා ඔබට දැකීම සමාන වුණොත් ඔබ අර ගලට ගිහිල්ලා ඔබ ගහන්න හැටි බ්ලෙච් වෙනවා වගේ වෙනවා. මේ වස්තුවට ගහන්න යනකොට බ්ලෙච් වෙනවා. හැම වෙලාවෙම පිළිගන්නවා. අපි පාරේ කරලා ජීවිතය. ඒ නිසා ඔබට මේ මගේ අම්මා මරුණු අම්මගේ දේහය කියලා දකින්න හින්දා යන්න දෙයක් සම්පේ. මේ මගේ දරුවා මරුණා කියන තැන පෙනෙන හින්දා ඔබට අහන්න දෙයක් දෙන්නේ. මේ රත්තරන් මේක හරි වටිනවා කියන හින්දා ඔබට ගන්න හෝ රකම් කරන්න හෝ මොන හරි දෙයක් කරන්න දෙන්නේ. යම් වෙලාවක පෙනෙන ඇහෙන දෙයට ඔබ තුළ මේ ගති ටික එකතු වුණොත් සත්‍ය කියලා පෙන්වනකම මේ රූප දැක්ක සත්‍ය කියලා පෙන්වනකම වටිනාකමට පෙන්වනකම ඔබ තුල ගෙවුනොත් ඔබට පෙනෙන්නේ එහෙම ලෝකෙ තුල මේ ආයතන ටික. එතකොට නමුත් ඔබට මේ පෙනෙනකම වටිනාකමට සත්‍යපුද්ගල භාවයට පෙනෙනකම ආයතන ටිකට තණ්හා උපාදාන තිබ්බට පස්සේ තමයි පෙනෙන්නේ කියනක මම ඔප්පුකල දෙනවා සූත්‍රයෙන්. මොකද මේ ආයතන ටිකේ සැබෑ ස්වභාවය ඔබේ කෙලෙස් එකතු වෙන්නේ ඉස්සෙල්ලා උප්පත්ති වශයෙන් එනකොට ඇහැ කන දිවනාසි ශරීරය කියන ආයතන ටිකේ තිබුණේ නැහැ අඳින්න ගලපෙන ලෝකෙ කියන එක. අම්මා තාත්තා දුව දරුවෝ රන්දි වටිනා මොනවාකම තිබුණේ නැහැ කියන එක ලෝකෙ තිබ්බේ නැහැ කියන්නේ. ඒකයි දෙන්නේ ලෝක නිරෝධය කියන එකට මේ ආයතන ටික තණ්හාව පවදන්න නැතිව බලගෙන ජන්ජනමන නැහැ කියලා. එතකොට මොකද තේරුම් ගන්න මේ තරම් වගේ දෙන්නේ කොහොමද පොඩි මේ දොඩක් කියලා පිටියුව ඔබට දෙන්නේ කෙනාට නැත්te අවිද්‍යාවතුල සමාන නිසා මේ වස්තුව පෙනෙනකොට මේ වස්තුව දකිනකොට මේක 10000ක් වටිනවා කියලා මම හිතුවා.
මට කොහොමින්නා මේ වස්තු මේක ඩොලර් 1000ක් වටිනවා කියලා හිතපු කමෙන්ද ඩොලර් 1000ක් ඇදලා මට තේරෙනවා. හැබැයි මම දන්නේ නැත්නම් ඩොලර් 1000ක් වටිනවා කියලා මට තේරෙන්නේ කියලා. මම හිතන්නේ මේක ඩොලර් 1000ක් කියලා. ওই විදිහට අපි 10 දෙනෙක් ඉන්නකොට මෙතුමකට පේනකොට ඩොලර් 1000ක් වටිනවා කියලා හිතනකොට එයාට පේනවා පිනුමේ යා හිතපු දේ එකතු කරලා ඩොලර් 1000ක් වටිනවා මේක වටිනවා වගේ ඉන්නේ. දැන් එයා දන්නේ නැත්නම් ඩොලර් 1000ක් වටිනවා කියලා මේක වටිනවා කියලා තමන්ට තේරෙන්නේ කියලා. අපි ඔක තේරුම් ගන්න කිව්වොත් සුදුරෙන්ද නිල් පාට කන්නාඩියක් දෙනවා කන්නාඩියෙන් බලපු නිල් පාට පේන්නේ මම නිල් පාටේ කන්නාඩියෙන් බලපු හින්දා නේද මේක නිල් පාට පේන්නේ කියලා මෙතුම දන්නේ නැත්තම් මෙතුම හිතන්නේ මේක නිල් පාට කියලා. ඔබ මොනවද දෙනවා ඒ සමානයි පාට නිල් පාට සුදුරෙන්ද නිල් පාට කන්නාඩියෙන් බලපු හින්දා මේක නිල් පාට පේනවා නේද කියලා ඔබ දන්නේ නැත්නම් මේක නිල් පාට කියලා. පස් දෙනෙක් වෙනවා. ඊට පස්සේ දැන් පස් දෙනාම හොරකනවා නේද නිල් පාටේ ගන්න. අපි දැන් හිතාගෙන ඉන්නේ නිල් පාට කියලා දෙයක් තියෙනවා මේ හිතෙන් මට නිල් පාට වෙනවා. නිල් පාට කියලා දෙයක් මෙහෙ තියෙනවා. ඒ හින්දා මේ නිල් පාට හරි වටිනවා. හැම දෙනාම කියන නිල් පාට මට අරගෙන. නමුත් යම් වෙලාවක ඔය අතර ඔබතුමා කන්නාඩිය ගැලුවොත් හැම වෙලාවකම වෙලා තියෙන දේ දැනේ ඔබතුමා කවදාවත් නිල් පාටයි මට නිල් පාට ගන්න කරලා තින්නේ නැහැ. මොකද මේක නෑ. රාතනාංශ කියන්නේ ඒ වගේ. අපි පස් දෙනාම මේක රත්තරන් වලින් හදුවට වටකොට මේක කෝටි ගණන් කෝටි කියලායි බලන්නේ අපිට දෙන්නේ. දැන් අපි පස් දෙනාට දෙන්නේ. දැන් අපි පස් දෙනාම බලපින් ඔබට මේක වටිනවා කියලා පේනවා මටත් මේක වටිනවා කියලා පේනවා මෙයාට වටිනවා කියලා පේනවා නේද කියලා දන්නේ නැත්නම් මේක වටිනවා කියලා හිතන්න. දැන් ඔබ මේක ගන්න අප ගන්නවා මම ඊට කැලෙන්න ගහලා මම අදිනවා. අනිත් කෙනා මගේ අතට ගහලා අනිත් කෙනා අදිනවා. ඔබ තමයි තියෙන්නේ. කෙනෙකුට යම් වෙලාවක කැලෙන්න පුළුවන්, දිවෙන්න පුළුවන්, දිලන්න පුළුවන්, විඳිනවා වෙන පුළුවන් සංකත රූපයක්. වටිනාකමට දෙන්නන්න කම තියෙන්නේ මගේ මනසේ ඉඳලා මම කොච්චර වටිනවද කිව්වොත් මේ දේ විතරම වෙනවා කියන තැනක මට දකින්න පුළුවන් නම් මම මේක අදින්නේ. ඉතින් ඒ වගේ මේ ලෝකයේ කියන්නේ පංචපදස්කන්ධ ලෝකයේ කියන්නේ අපි කෙනා පොඩවල් දෙන්නේ මට මගේ අම්මා මගේ දැන් ලෝකේ මට අම්මා කියලා දෙන්නේ ඕගොල්ලෝ තමයි කියලා දෙන්නේ. ඒ රූපේ වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට අම්මා මල දුකම වෙදින්නේ මොකද? ඒ රූපේ මට තේරෙනවා අම්මා වගේ. මට අම්මා වගේ පේනවාට ඒ රූපේ දකිනකොට ඕගොල්ලෝ අම්මා කියලා හිතන්නේ නැති හින්දා ඒකට. අම්මා කියන කෙනකින් ඕගොල්ලෝ හිතේ තණ්හාගතිය යෙදෙන්නේ නැති හින්දා. ඕගොල්ලෝ ඒ රූපේ දකිනකොට වටිනවා අම්මා කියන හැඟීම එන්නේ නැහැ. ඔයගලන්ට ආරම්භ යම්මා නැත්නම් තව කෙනෙක් කියනද එතකොට කැඩෙන විදිහට දවසට ඔයගලන්ට ලොකු දුකක් නැහැ. ඒ කැඩෙන විදිහ රූපේ බලන ලොකු දුකක් නොවනකොට ඔයගොල්ලෝ ඒ රූපේ කැඩෙන විදිහ බවම කරනවා අවබෝධ කරගන්නවා. එතකොට මම අවබෝධ කරගන්න ලෝකේ හදාගන්න එක තිබුණේ වස්තුව මතම ඔයගලන්ට තේරෙනවා. නමුත් මේ සිද්ධිය තේරුම් ගන්න. මෙන්න මේකයි අපි ඇත්තටම ජීවත් වෙන්න හදා ගන්න ඕනේ. අපි රැවටිලා මොනවා හරි ඉක්මනට නිවන් දකින්න. කීටි ක්‍රම හොයන්න එපා. අපි ගහපු ගැටේ අපිම ලැහ ගන්නම වෙනවා. අපි දුක උපද්දවන්න තියෙන්නේ නම් උපද්දව ගන්න නම් දුක උපද්දවන්න දුක පරිහරණය කරන මේ විදිහේ හොයාගෙන දුක නුඹුදින විදිහට කටයුතු කරන්නේ කොහොමද කියන එක ටික ටික හරි බාහිර කටයුතු කරන්නේ කියන එක මතක් කරනවා. මේ සූත්‍රයේ අනුසාරයෙන් ඔගොල්ලෝ පරිශන කරන්න. විශේෂයෙන්ම ලෝකයේ කියන එකක් තියෙනවා. මම ඉන්නවා, තව අනිත් අය ඉන්නවා. මේක දුක, මේ දුකෙන් ඉවත් වෙන්න හදන්නේ. එහෙම වුණොත් ටීවී එකේ මිනිහෙක් ඉන්නවා, සත්‍යයක් ඉන්නවා, ඒ මානසික දිහා බලනකොට හරි දුකයි ඒකම ටීවී එකේ බලන්නේ. ඒක කතා කරනකොට
ටීවී එක ඇතුලේ ඇත්තටම නපුරු වෙන්නේ නැත්තම් අනේ අහිංසක මිනිහෙක් ඉන්නවා ටීවී එක ඇතුලේ හපියට එන්නට වදින කරනවා මට නම් මේ දිහා බලාගෙන ඉන්න බෑ මම අයින් වෙනවා කියලා වගේ දැනගෙන තියෙනවා සිද්ධියක් වෙන්නේ ඒ වගේ එතකොටම ඒකෙම කියනවා නේද යතහුත් ඥානදර්ශනේ නැහැ කියන එක කියනවද නැද්ද ඇත්ත ඇත්තටම දකින්නේ නැහැ කියන එක කියනවා ඒ වගේ මේ මම ඉන්න මට මෙච්චර දුක් විඳලා එනවා මේ අහිතේ ඉන්න මේ ජරා දුක් අපිට විඳින්න දෙන කොහොමද මේ දුකෙන් මිදෙන්නේ එහෙම කෙනා තමයි හරි හදිස්සි නිවලට කරගෙන ඉක්මනට මොන විදිහට හරි කම්ද දුවන්ගේ ගන්න පුළුවන් එතන කෙනෙක් ඉන්නවා ඒකයි දුකක් තියෙන යාට දුක පැනලා ධ්‍යානයකට පත් වෙන්න පුළුවන් සුවන්ත බදාගන්න මේ දුක ඇති උනේ එහෙම නැති උනේ මෙහෙම කියලා දැකීමම දුක සම්පන්නයි දුක ඇත්ත වෙන්නේ දුක ඇත්ත වෙන්නේ දන්නවා වුණා මගේ වැරද්දෙන් ලෝකෙ ඉපද ගන්නවා මෙහෙම එපා නම් මට වැරද්ද අයින් ලෝකෙ නැති කරන්න නමුත් ලෝකයේ ස්ථීරව තියෙන කෙනාට ඇති කරන්න බැරි කියන ලෝකෙ විදිහට වෙනවා මේ සම්ධර්මයේ නොදන්නා ලෝකයට මේ ලෝකෙ තියෙනවා උප්පත්ති වශයෙන් අහගෙන ඇවිල්ලා තියෙනවා ඉතින් වැරද්ද සම්මේක විදිහට වෙනවා මේ මට ඉන්න වෙනවා මගේ මේ ආලය විදිහට වෙනවා ඕක තමයි අනාගත දර්ශනය කියන්නේ ආනි දර්ශනය කියන්නේ තමන් කෙලෙස් ටිකක් නිසා ලෝකේ හදාගත්තා එතකොට ඒ කෙලෙස් ටික නැති කරලා ලෝකෙ නිදහස් වෙනවා කෙලෙස් ටික හදාගෙන ලෝකේ හදාගන්න නැත්නම් දුක හදාගෙන දුක් විඳින කම විඳින කෙලෙස් ටික නැති කරලා ලෝකෙ නිදහස් වෙලා ජීවත් වෙන තැනට කියලා කියනවා එතකොට යා තණ්හාව වයින් කළ ලෝකයේ මිදුනට උත්පත්ති වශයෙන් ආපු ආයතන ටික පරිහරණය කරනවා. ඒ ආයතන ටිකේ අවසානයේ තමයි අනුපදිත පරිණිරවාණය කියලා කියනවා. ආයතන ටිකේ තියෙන කෙලෙස් අයින් කළා ලෝකයේ නූපදින සත්‍යයට ජරා මරණ නූපදින සත්‍යයට පත් කළා අජනාමර භවෙන් ජීවත් වෙන තැනට කිව්වා සෝපදිත මේ කරනහත් වෙලා කියලා. මේ කායික දුක මානසික දුක ලැබෙන ආයතන ටිකෙන් නිදහස් වෙන කෙලෙස් නැති කළාට සීත කුෂ්ණ දෙන්න පිළිඳ වෙනවනේ ඒ ටිකෙන් නිදහස් වෙන්න මොකදද මේ වන්නේ එතෙන්දී මොකද දෙයක් ඔයගොල්ලෝ කටෝචි උපමා හිතන්න ඔයගොල්ලෝ හැම වෙලාවෙම හිතන්න හොරු වෙනවා වැඩ කටයුතු කරද්දී යද්දී ඇත්තටම සත්‍ය පුද්ගලයේ කියනවා ඒ මුඛ්‍ය සත්‍ය පුද්ගලයේ කියලා මට හිතෙනවා මට තේරෙන්නේ නැහැ ඒක හිතන්නේ ටීවී එකේ ඇත්තටම පුද්ගලයෙක් ඉන්නවද ටීවී එකේ පුද්ගලයෙක් ඉන්නවා කියලා මට තේරෙනවා පොඩ්ඩක් ඒ උපමාව සවිඥානිකව පිළින වස්තුවකට දාගන්න ටීවී එක ගන්න ඇත්තටම ටීවී එකේ ඇතුළේ පුද්ගලයෙක් ඉන්නවද ඒ රූපේ පුද්ගලයෙක් හැටියට මට තේරෙනවා රූපේ ඒ රූපේ පුද්ගලයෙක් හැටියට මට තේරෙන එකයි ඒ රූපේ පුද්ගලයෙක් කියන එකයි අතර වෙනස මොකක්ද හොඳට හිතන්න ටික මුතදා ජීවිතේ ගන්න ඉඳලා මේකට හරි ප්‍රඥාව ටික ටික හරි අවදි කරනවා ලෝකෝත්තර පාදක කරනවා අපිට නිකන් ලැබෙන්නේ මේ ධර්මය තමන් තුළින් උපදවාගත යුතු පංචත්ත වේදිතබ්බ මේ නිවනත්තන් ඉති තමා කෙරෙහිලා දත යුතුයි උපනායකේ තමන් තුළින් උපදවාගත යුතුයි ඉතිරිලා නැහැ කඩේ බීජ එකක් ගෙනත් දෙනවා වගේ අපිට ගෙනත් දෙන්නේ නැහැ කවුරුත් අපි හිතනවා ඇත්තටම මේ රූපය පුද්ගලික හැටියට මට පෙනෙනවාද මේ රූපේ මට කෙනෙක් කියලා නම් පෙනෙන්නේ මට පෙනෙන එකයි රූපේ කෙනෙක් වගේ කියලා ගත්තොත් මොකද මේ කියන්නේ අනේ තේරෙන්නේ නැහැ මට හරි එතකොට පැහැදිලි ආරම්භ කරනවා ටීවී එක කොහොමද ටීවී එකේ ඇතුලේ තියෙන රූපේ මට කෙනෙක් කියලා පෙනෙන්නේ ඒක කෙනෙක්මයි කියලා ගත්තොත් මේ කියන්නේ මොකක්ද කියලා හිතනකොට ඒ කාන්තේ ලෝකෝත්තර මට්ටමේ ප්‍රඥාවක් අවදි වෙලා නාවොත් පුදුමයි. කොහොම හිතන්නේ නැති අපි ලෝකෙ මෙතරම නුවණ ආවොත් තමයි පුදුමයි. ඒ නිසා ලාභයට හොයන අපි නිවන් මාර්ගයට ලාභයට ලැබෙන්නේ නැහැ. වටිනා දේ ලාභ නැහැ ලාභ දේ වටින්නේ නැහැ කියනවා. ඒ නිසා ගොඩාක් ලාභයට ගන්න පුළුවන් දේවල් තියෙන්නේ වටින්නේ. ඒ වටිනා දේවල් කියන ඒවා ලාභ නැති එකක් මහන්සි වෙන්නේ.
ඉතින් ඔයගොල්ලන්ට මතක කරගන්න ඕනේ මම මතක් කළේ පෞද්ගලික මගේ අදහස් ඇතුළේ ඔයගොල්ලන්ට හිතෙන නිසා මම මේ කියලා පුතාරගෙන ආවේ ඔයගොල්ලන්ට පැහැදිලිව කියන්න ඕගොල්ලෝ කිව්වා ආයතන ටිකේ ලෝකේ කියන එක තිබුණේ නැහැ කෙලෙස් ඇතිවීම ලෝකයේ ඇතුලේ කියන එක පෙන්වනවා අපිට තණ්හාව පාදන නැතිවීම ලෝක නිරෝධය පනවන ආයතන ටික තියෙනවා. එතකොට උප්පත්ති වශයෙන් අපි ලෝකේ ගිනාවේ නැහැ කියන එක සාක්ෂි ආයතන ටික තියෙන දන ලෝකේ නැති නිසා කියන එකයි. ඊට පස්සේ තමයි ඒ ධර්මීය අර්ථය පුරවන්න මම ආධ්‍යාත්මයෙන් අපිට පෙනෙන හැටියට කෙලෙස් එකතු කරනවා අපිට මේ ලෝකෙ වෙනවා කියන එක හැදිලා තියෙනවා. මේ ලෝකය කියනවා කියන එකත් අපිට මෙහෙම පෙනෙනවා කියන එක තම තමන්ට ලෝකේ කියලා කියන එක මොනවද මේක තේරුම් ගන්න චිත්ත සමථය සීලයේ පිළිදෙන විදිහට පිළිගන්න. බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය වගේ චිත්ත සමථය කියන කමතන වඩන ඕන තැනකින් මේ කමතන වඩන ආකාරය ඉගෙන ගන්න. ප්‍රශ්නයක් නෑ. හිතේ කතා කරනවා තනියම ඉන්නකොට ඒ හිතේ කතා කරන ගතිය අද වුණොත් ඕගොල්ලෝ මේ මෙතේ කුඩු හසිමුන්ට පේනවා. නමුත් අපේ මනස ගැඹුරට පසා කරගෙන යන්නේ විතරක වැඩි වුණා. ඒ හින්දා සත්‍යකින් මට හිතෙනවාද උපේ සත්‍යෙට කිව්වහම ගැඹුරක් නැති මනසකට වචන දෙකක් තිබුණොත් ඔක හිතන්නදියක් තියනවද කියන තේරෙන්නේ නැහැ. ඇත්තටම වචන දෙයක් යාට. නමුත් නිර්වාණ ධර්ම දුරුවහම අර හිතේ කතා කරන කප්පේ තියෙනවා අහකට පුරෝණිය වෙනවා. සත්‍යයක් කියනවා කියනකොට මේකේ තියෙනවා නේද අනුරාග සම්ප්‍රදායික දෘෂ්ටිය. සත්‍යයක් කියනවා කියලා පෙනෙනකොට අනේ මට ලෝක නිරෝධයට මඟ තියෙනවා නේද නේ? ඇයි මන් තුල මට නම් දෙන්නේ ඒක ඇතුළේ හේතු ටික මේ හේතු නැතිවෙන්නේ මේක මිදෙන්න මේ ලෝක නිදෙන්න නිරෝධ තියෙනවා. ආරක කවදාවත් කෙල්ලවරක් නැති ආපු සසර සහ කෙල්ලවරක් නැති අනාගතේ කියන්නේ ඒක කියනවා කල්ප ගණන් ඉඳලා ආපු කල්ප ගණනකට යන්න පුළුවන් සත්‍යයක කතාවක් කියන්නේ සත්‍යය. මේ දෘෂ්ටියකින් මාරු වෙලා තියෙනවා. ඉතින් ඒකේ සත්‍ය කියලා කියනවා සත්‍ය කියනවාද කියලා බලන්න කිව්වට නොවැඩුණු මානසිකට නොවි ඒකල්පතාවයක් නැති විසිරුණු මානසිකට වචන දෙක. ඇතුළත හැරලා යන්නේ අපිට උඩින් යනවා වගේ. ඔකට පෙන්නන්නේ මහානන්නේ මේ ලෝකයේ මනස හරියට පාවෙන ලඝු කමල් වගේ කියනවා. උඩින් යන්නේ. ප්‍රඥාවේ යුගන කළා මගේ ප්‍රඥාව නගුල හිියක් වගේ. ආරගෙන යනවා. හොන්දට හිතන්න පුළුවන් වෙනවා. අපිට වෙනවාද ඒක වෙනසක් තියෙනවා. අන්න ඒ වගේ සීලයක පිළිටන්න චිත්ත සමතේ වඩන්න මේ පිළිම විදිය ටික මේ කරු දාර්ශනය නැති. කොහොමද තණ්හාව නිසා ලෝකයේ ඇති වෙන්නේ? කොහොමද තණ්හාව නිසා ලෝකෙ නැති වෙන්නේ? එහෙනම් ලෝකයේ ඇති වෙනවා නැති වෙන සිද්ධියක් වෙනවා නම් මෙහි තියෙන ලෝකයක් ගැන නෙමෙයි මේ කියන්නේ. ආර්ය දර්ශනය අනාර්ය දර්ශනය උත්සන්නදී. අනාර්ය දර්ශනයේදී තියෙන ලෝකයක් කියන ඒ ලෝකයක්ම වෙලාවදී ඉඳන්වද කමකට කියනවා කටයුතු කරන ජීවත් වෙනවා. උපන්න ඒ ලෝකේ ඉපදුනේ ඒ ලෝකේ ජීවත් වෙන ලෝකේ තියෙනවා තමයි. නමුත් මේ සාසන ආයතන හය උපන්න කල්හි මේ ආයතන ටිකට කෙලස් ටික ඇතිවීම ලෝකේ උපන්න. ආයතන ටික ඉපදීම ලෝකේ හදාගත්තා. ආයතන ටික තියෙනකම් ලෝකේ තියෙනවා. ආයතන ටික කෙලස් යම් වෙලාවක් නැති වුණොත් ලෝකේ නැති වෙනවා. ඒක බුදුදහම ආයතන ටික ඇති කල්හිම ලෝකේ උපද්දවාගෙන ආයතන ඇති කල්හිම ලෝකේ පවත්වා ආයතන නැති වුණොත් ලෝකේ නැති වෙන සිද්ධියක් වෙනවා. කියන ලෝකයක ජීවත් වෙන ශාසනයක ලෝකයක් හදාගෙන ජීවත් වෙන ශාසනයක් අතර විතර වෙනස. අපි බුදුහාමුදුරුවෝ උදාහරණයක් ඒ වගේම අතිශය සියුම් ප්‍රඥාවන්තයන්ට සුදුසු ප්‍රඥාවකට මොකෝචන දර්ශනය. ඒක නාය ධම්මෝ දුප්පඤ්ඤාස නෝනෙත් කියනට තේරෙන්නේ කියලා ගමන් දෙන්නේ. ඉතින් කියන ලෝකයක අදෙන් වැළකෙන්නේ හොඳට සතුටින් hina වේ ගත කරගෙන ආපු සතර කියලා බලන්න. ඔබ අදවත් ওই ලෝකෙ නිදෙන්න උත්සාහවත් වෙන්නේ නැද්ද?
ඔය ඉන්න ලෝකෙම ඔබ ගොඩේන්න කැමති නැත්තේ. ඔබ මේ ලෝකෙට මේ මඩවලට බැහැලාම ඉන්නවාට ඔය ලෝකෙන් නිදහස් වෙනවද කියන්නේ ඔබට මේ ලෝකෙමයි කියලා ඔක ඇත්ත කරගෙන ඔබට ඕන කටයුතු කරන්න හැබැයි ඊගාව ජීවිතයේදී මේ ලෝකේ එනකොට ඔබට මේ ලෝකයේ ඇති වෙන්නේ මෙහෙම කියලා දෙන සාස්ත්‍රයක් නැති වෙනවද මතක තියාගන්න. ඔබට අද මේ ලෝකේ ඇත්තම නම් මේකට එන සතුට ඔබට ඇත්තම නම් විඳින්න. හැබැයි ඔය විඳීම ඔබට අභාග්‍ය කියලා ලබා දෙයි. මොකද මේ ඔබ විඳින ලෝකයේ ඇත්ත කරලා පෙන්නපු හේතුව පෙන්නවා. ඒ හේතුව නැති කරලා ඔය ලෝකේ නිදහස් වෙන්න මඟ පෙන්වන ශාස්ත්‍රඥ වහන්සේ තමයි පහළ වෙච්ච යුගයේ ඔබ පැහැර වෙන්නේ. ඒ බඳු ලෝකයේ නිදීම තේරුම් ගන්න පුළුවන් ආත්ම භාවයේ ඔබ පැහැර වෙන්නේ. ඔබ తాවකාලික රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන කාමයන්ව කිසිම මලකුණක් කරන khබරෙක් වගේ తాවකාලික දෙයකට අහුවලා මේ වගේ පදාර්ථනික ලෝක නිරෝධයක තියෙන මත යටේක ඇත අරගෙන කියන මතක තියාගන්න. හෙට දවසේදී ඔබටම මේ දුක පිළිඳිවේ දුකටපත් වෙලා ඔබට අඳන් දෙන්නේ මේ ලෝකයේ මොනතරම් කෝලද කපුද ආදාගන්න අපිට කෑ ගහන්න වෙලා තිබ්බනේ. මේ ලෝකෙට නැතිදී ලෝකෙට භූමිය ඒකේ මරාගෙන හැම වෙලාවෙම දුකලේ බලවතා ගියා හරි ලෝකෙ කියන්නේ. ලෝකෙ හැදෙන්නේ නැහැ. ඒකට මොකක් කියන්නේ බෑ. මිනිස්සු අතර ගත්ත අපි හිතනවා අනේ මිනිස්සු 100,000 කන කිතාන විලෝක කන්න බෑ. මේ අයි කෝටි ගණන් බිලියන ගණන් වහනවල හැටි. මේ ගත් පුසවි ආහාරය. ඒක තමයි හැදෙලා තියෙන්නේ. මේ ගත්ත ධාවෙන් ගත්ත කොටියකින් ඉන්නේ ආහාරය. බුදුහාමුදුරුවෝ දේශනා කරන මහා සිරකන් ලෝකෙ දුක එදෙන මොකුත් නෙමෙයි. බලව දුබල හැමලෙන් බලවතා ගියා මේ ලෝක රටාව හැදෙලා තියෙන්නේ හින්දා. ඒ ඕගොල්ලෝ හාව වගේ තැනක ඉපදලා තියෙන්නේ කොටියක් පානනකොට අනේ මෝ කටුකයි කුරයි කියලා කෑ ගන්නකොට ඕගොල්ලෝම යොයින්ටපත් උනේ. ඒ වගේ ලෝකේ තේරුම් ගන්න. මේ ලෝකෙ මෙදෙන්න මග හම්බෙලා තියෙන විලාසෙදී ඒකෙන් විතර වෙන්න වීර්යවන්ත වෙන්න ඒක කම්බොල දෙන්න එපා. කුරුතල් වෙන්න එපා. තාවක මේ ඔක්කොම යට කළා දාලා ආසුචි ටිකක් යට කළා උදින් සිද්දකින් වහනවා වගේ ඇතුළත අවිද්‍යාව සිල්ලේ ගුලිය එහෙම මොහොතේ තාවකාලික ධ්‍යානයකටපත් වෙනවා කියලා නැත්තම් මොකක් හරි දෙයකින් හිත යාරමුණ මගේ අරම තමන්ව චාතු කරගන්න එපා. අරමුණටම මුණ දෙන්න. ඔබට ලෝකයේ හම්බ වෙන ශ්‍රේෂ්ඨම මිදෙන්න. දැකම ලෝකෙ මිදෙන්න කටයුතු කරන්න කියන එක මතක් කරගන්න. මේ ජීවිතයේ ඔබට මේ ලෝක නිරෝධී සාක්ෂාත් කරගන්න හේතු වෙන්නේ